මට දැන් මේ ක්ලවුඩ් එකට සේව් කරන්නත් බෑ ක්ලවුඩ් එකේ ඉඩ නැහැ දැන් කලින් සේව් කරලා තියෙන ඒවා ඉතින් මේක කරන්න දෙයක් නැහැ මොකක් හරි කම්පියුටරේට සේව් කරගලා මම දෙන්න බලන්නම් හරි එතකොට ගොනු හැසිරවීම කියන එකේදී අපි කොහොමද ගොනුවක් හසුරුවන්නේ දැන් Python වල අවසානයේ නෙමෙයි හරිද බොහෝ විට අද අපි ඉවර කරන්න try එකක් දෙමු ඔයගොල්ලන්ට වැඩි තීරුණොත් ඉස්සරහට යමු එතකොට Python වල අවසානයේදී දැන් මෙතන ඉන්නව ළමයි Python තාම කරපු නැති ළමයිනුත් එතකොට ඔන්න දැන් සමහර අය ඉන්නවා අලුතෙන්ම ආපු අය අදාපු අයත් ඉන්නවා එතකොට ළමයි මේ දැනට ගැටලුවක් කරගන්න එපා අපි මේ දැන් මාස ගානක ඉඳලා උගන්නගෙන එන Python වල අවසාන මොහොතේ මේ ඉන්නේ එතකොට ඒ හැමෝටම අලුතෙන් අපි Python revision එකක් වෙනම කරනවා එතකොට ඒ revision එකට කලින් මේ පොත්වලට theory note ටික එන්න ඕනි theory ගැන අවබෝධයක් ගන්න ඕනි මේ coding ඇහැට හුරු වෙන්න ඕනි ඒ නිසා තමයි අපි මේ ටිකට මේගොල්ලන්ව සම්බන්ධ කරගත්තේ එතකොට ඕගොල්ලෝ මෙතන මේ කොටස අදහ ගන්නකො නේද? ඒතර මේ කොටසට අනිත් කොටස් ඕනි වෙන්නේ කෝඩින් වලින් විතරයි. ඒ ඇරෙන්න තියරි කාරණා ටික හරියට අහගන්නකො අද උගන්නන. එතකොට පැහැදිලි වෙයි. මොකද ළමයි මේ කොටස හැම ප්‍රශ්නකදීම සම්බන්ධ කරපු කොටසක්. එහෙනම් මේ කොටස හරිම වැදගත් කොටසක්. මොකද ඕනිම පාඩමක දැන් මම ටිකක් පේපර් දිහා බලපුවාම මට තේරුණේ ගොඩක් පාඩම් වල අවසාන කොටස් වලින් ප්‍රශ්න අහන සම්භාවිතාවය වැඩි. මොකද ළමයි සාමාන්‍යයෙන් මේ හැටි ඕනෙම පාඩමක් උගන්නගෙන යද්දී අවසාන කොටස් කෙරෙන්නේ මග ඇරෙනවා. එතකොට මේ අවසාන කොටස් මග ඇරෙනවා එපා වෙනවා හරියට කෙරෙන්නේ නැහැ. එහෙම වුණාම මේ වගේ තැන් වලින් ප්‍රශ්න ඇහුවාම ළමයා එතන හිර වෙනවා. දැන් පාඩම් වල ආරම්භය පාඩමේ මුල් ටික ගොඩක් අය හොදටම කරනවනේ. මේ දැන් පළවෙනි පාඩම ඊට පස්සේ දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම හොදටම කරනවා. අන්තිම පාඩම් ටික ඕනෝට පාඩට කෙරෙන්නේ. අලුත් පාඩමක් පටන් ගනිද්දිත් පාඩමේ මුල ටික හොදට කරනවා. අන්තිමට එද්දී ආයෙ ඕනෝට පාඩට. ඕනිම දෙයක් එහෙමනේ ළමයි. ඔයගොල්ලෝ පන්තියට ආපු මුල් කාලෙත් එහෙමනේ. පන්තියට ආපු මුල් කාලෙත් ඔයගොල්ලෝ හොදට ඉගෙන ගන්නවා. අන්තිමට යද්දි තමයි මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔය අවසානම කොටස් වලින් ඒකයි ප්‍රශ්න අහන සම්භාවිතාවයේ පාඩමක ටිකක් වැඩි. හරි. එතකොට දැන් අපි ඔය කතා කරේ දැන් කොහොමද අපි ගොනුවක් නිර්මාණය කරන්නේ Python භාෂාව භාවිතා කරලා පරිගණකයේ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකේ right click කරලා new ගිහිල්ලා මේ text document එකක් හදන්න පුළුවන් නේ ළමයි. නේද? ඒක මෙහෙම කරලා text document එකක් හදුවා මෙතන නමක් දැම්මා .txt right ඔන්න ගොනුවක් නිර්මාණය කරා. දැන් මේ ගොනුව ඇතුලේ ඔයාලට ඕනෑම දෙයක් පිටපත් කරන්න පුළුවන්. නේද? ඒතකොට ඕකේ පිටපත් කරපු දෙයක් නැවත read කරන්නත් පුළුවන්. වෙනස් කරන්නත් පුළුවන්. ඒතකොට මේක සාමාන්‍ය පරිගණකයකින් අපිට කරන්න පුළුවන්. නම් software එකකදී ළමයි customer කියන්න බෑනේ ඔයා ගිහිල්ලා manual file එකක් හදාගන්න ඊට පස්සේ ඒ file එකේ මේ ටික save කරගන්න කියලා. එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ software එක විසින් automatic file එකක් computer තුල හදලා ඒක ඇතුලේ දත්ත තැන්පත් කිරීමේ හැකියාව. එතකොට මම ඕගොල්ලන්ට කියලා දුන්න මෙන්න මෙහෙම කාර්ක රීතියක් syntax එක කොහොමද file එකක් open කරන syntax එක. ඊට පස්සේ කිව්වා file object සමානයි open වරහන් ඇතුලේ file name කොටු වරහන් comma access model access mode. එතකොට දැන් මේ file object එක විදිහට අපි කතා කරේ ඒක තමයි ළමයි මෙයාලගේ මේ වෙලාවේ ස්ත්‍රිතේ නම file object. open file name කියන්නේ open කරන්න ඔයා කැමති file name එකක නමක් දෙන්න. abc.txt ඒ වගේ extension එකත් එක දෙන්න වෙනවා. හරිද? මම එදා මට මතකයි කිව්වා extension එක ඕනේ නැහැ කියලා extension එක ඕනේ. හොඳේ extension එකతో file එකක් හැදෙන්නේ නැහැ. ඒතර file name එක abc ඕනේ නම. ඔයා කැමති නමක් දෙන්න. access mode එක තමයි අපිට උගන්වන්න තිබුණේ අද. access mode එක කියන්නේ මේ file එක අපි කොහොමද access කරන්නේ? මොකක්ද මේ mod එක? ඒතර මම ඔයාලට කිව්වා mod 6ක් තියෙනවා. අපි මේ mod 6 ආදී ඉගෙන ගමු. එතකොට ඔයගොල්ලෝ මෙතෙන්ට වෙනකම් මේ note එක ලියා ගත්තා. අද mod ඉගෙන ගන්න යන්නේ. ෆයිල් එකක් හරියටම නිර්මාණය කරන විදිහෙන්. ඊට පස්සේ mod එක දාලා ඇත්තටම ෆයිල් එකක් කොහරි ෆෝල්ඩර් එකක් අපි හදලා බලමු. ඊට කලින් අපි mod වර්ග ටික මොනවද mod වර්ග ටික කියලා ඉගෙන ගමු. ලියා ගන්න ළමයි. mod වලට අදාළව භාවිතා කළ හැකි උපදේශයන්. mod වලට අදාළව භාවිතා කළ හැකි උපදේශයන්. mod වලට අදාළව භාවිතා කළ හැකි උපදේශයන්.
හරි අපි ඔකට කියනවා mods descriptions කියලා. හරිද? mod description. හරි mod description. mod වල විස්තර ටික තමයි මේ කියන්නේ යන්නේ. තරුවක් දාලා අපි කරගමු. මෙන්න පළවෙනි mod එක ළමයි R. capital R. ඒ කියන්නේ දැන් අපිට ෆයිල් එකක් හදනකොට මම උදාහරණයක් විදිහට මෙතනින් ඔන්න මම දැන් ෆයිල් එකක් හදනවා. ෆයිල් ඔබ්ජෙක්ට් එක දාගන්නවා ෆයිල් කියලා. හරිද? සමානයි open. දැන් අපිට ෆයිල් නේම් එකක් ඕනි. අපි මේ විදිහට double quotes අස්සේ මම නිකන් nilict.txt කියලා ඔන්න මම ෆයිල් නේම් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා මේක කරන්නේ කොහොමද? කමාවක් දාලා නැවතත් double string. හරි double quotes අස්සේ අපි දැන් mod එක දෙන්න ඕනි. මෙතෙන්ට තමයි mod එක දෙන්නේ. දැන් අනිත් ඒවා වලට පැහැදිලිනේ. Python වලින්. හරිද? ඔව් කවුද මේ ගවිදු එක අපිට මේ ෆයිල් ඔබ්ජෙක්ට් කියලා කියන එක වේරියබල් එකක් විදිහට ගන්න පුළුවන්. අපි ඉතින් ගොඩක් වෙලාවට ෆයිල් කියන නම තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඒක ෆයිල් එකක් කියලා පැහැදිලිනේ. ඒක වේරියබල් එකක්. ඒක අපිට මේ ඕනි විදිහකට ඒකයි ඔබ්ජෙක්ට් එකක් කියන්නේ එතන. තමන්ගේ ඒ හදන ගොනුව අල්ලගන්න වේරියබල් ඔබ්ජෙක්ට් එක. එයාව ඊට පස්සේ ළමයි අපි දැන් ෆයිල් එක ක්ලෝස් කරනවා නම් file.close file.write file open ඔය විදිහට නම් ටික යන්නේ එහෙම. right. එතකොට අපි ෆයිල් කියන නමට කැමති නමක් දෙන්න. නමුත් ෆයිල් කියලා දුන්න හැමෝටම තේරෙන්න. එතකොට ෆයිල් සමානයි open ඔන්න nilict.txt කියන ෆයිල් එක හදන්න කියලා කිව්වා. දැන් අපි ඉගෙන ගන්නවා පළවෙනි mod එක. mod එක විදිහට ඉගෙන ගත්ත capital R අපිට පුළුවන් මෙතෙන්ට capital R කියන mod එක ඇතුළත් කරන්න. දැන් මේ විදිහට අපි ෆයිල් එකක් නිර්මාණය කරගන්නවා. හැබැයි අපි තාම දන්නේ නැහැ R අකුර දැම්මට පස්සේ මොකක්ද මේ ෆයිල් එකට සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැන් ඉගෙන ගමු ළමයි. ඔන්න ඔතන ඔය mod වර්ගනේ 6ක් තියෙන්නේ. ඔය mod වර්ග 6 හොදට පුළුවන් වෙන්න ඕනේ පැටලෙන්නේ නැතුව. ඒ කියන්නේ R නම් මොකද්ද? R+ නම් මොකද්ද? W නම් මොනවද? W+ නම් මොනවද? A නම් මොනවද? A+ නම් මොනවද? කියන මේ mod වර්ග ටික ළමයි. මොකද ගොඩක් වෙලාට MCQ සහර අපේ essay වලදී ඔය සම්බන්ධව ගොඩාක් අහලා තියෙනවා ප්‍රශ්න. හරි. එහෙනම් දැන් අපි බලමු access mod එකට capital R දුන්නාම මොකද්ද මේකෙන් කියන්නේ කියලා. ලියා ගන්න එහෙනම් ළමයි මේ විදිහට අපි පරිගණකය තුල ගොනු නිර්මාණය කරනකොට ඒ ගොනු වලට ළමයි මෙහෙම වෙන්න, අරහෙම වෙන්න, මෙහෙම විතරයි කියලා අපිට විධානයක් දෙන්න පුළුවන්. එයාව ඇක්සස් කරන්න පුළුවන් ආකාර තියෙනවා. ෆයිල් එකක් හැදුවාම අපිට කියන්න පුළුවන් මේ හදපු ෆයිල් එක රීඩ් කරන්න විතරයි පුළුවන්. ආයේ ඒක ඇතුළට මොකුත් කොපි කරන්න බෑ. මේ ෆයිල් එකට කොපි කරන්නත් පුළුවන්. අලුතෙන් data ඇතුල් කරන්නත් පුළුවන්, data ගන්නත් පුළුවන්. මේ ෆයිල් එකේ data ඇතුල් කරන්න විතරයි පුළුවන්, වෙනස් කරන්න බෑ. මේකේ data ඇතුල් කරන්නත් පුළුවන්, වෙනස් කරන්නත් පුළුවන්, මකන්නත් පුළුවන්. මේ ෆයිල් එකෙන් data කියවන්න විතරයි පුළුවන්. ඔන්න ඔය විදිහට. මොකද ළමයි එහෙම නැත්තම් වෙන්නේ. එක එක කෙනා එක එක විදිහට මේ දේවල් පාවිච්චි කරනවා. ඒතර පරිගණකයකට එහෙම කරන්න දෙන්න බෑ. පරිගණකයකට පුළුවන්කම තියෙන්න ඕනි read නම් read විතරයි. write නම් write විතරයි. read and write දෙකම නම් ඒ දෙකම. නේද? update නම් update, edit නම් edit. ඒ විදිහට ළමයි මෙතනදී ඒගොල්ලෝ මේවා නියමාකාරව පාලනය කරන්න ඕනි. එහෙනම් මේ R කියන mod එක දැම්මට පස්සේ වෙන්නේ ළමයි හරිද? මේ විදිහට මේ R කියන කෙනා දැම්මහම වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ නිර්මාණය වෙන දත්ත ගොනුව කියවන්න විතරයි පුළුවන්. R කියන්නේ read විදිහට ගන්න. එතකොට ඔයාට මේක තේරෙනවා. R කියන්නේ read. ඒ කියන්නේ මේ දත්ත ගොනුව කියවීමට පමණක් හැකි ලෙස විවෘත කරනවා. ඔයා මේ නිර්මාණය කරන දත්ත ගොනුව කියවන්න පුළුවන්. පරිගණකයට කියවන්න. ඒ කියන්නේ ගොනුව read කරන්න පුළුවන්. අපි කියවනවා කොහොම මේ පොතක් බලාගෙන කියවනවා වගේ දෙයක් නෙවෙයිනේ පරිගණකයෙන් අදහස් වෙන්නේ ළමයි නේද? read වෙනවා කියන්නේ read දැන් RAM එක අපි කියන්නේ read and write memory එකක්නේ. ප්‍රධාන මතකය කියන්නේ read and write memory එක. ROM එක කියන්නේ read memory එකක් විතරයි. write කරන්න බෑ. ඒ කියන්නේ ඒක තුල තියෙන විධානයන් උපදේශ අපිට පිළිපදින්න පුළුවන් කියවලා. ඕකනේ read කියන්නේ. එහෙනම් මේ ෆයිල් එක ඇතුලේ අපි මොනවා හරි දෙයක් ගබඩා කරොත් ඒ ගබඩා කරන දත්ත පරිගණකයට කියවන්න පුළුවන්. එච්චරයි. ආයෙ ලියන්න පුළුවන්ද? බෑ. ලියන්න කරන්න බෑ. කියවීම පමණයි. එහෙනම් ආර අකුර ගාව ලියා ගන්න සමාන දාලා දත්ත ගොනුව කියවීමට පමණක් හැකි ලෙස
දත්ත ගොනුව කියවීමට පමණක් හැකි ලෙස දත්ත ගොනුව කියවීමට පමණක් හැකි ලෙස විවෘත කිරීම සඳහා මෙම මොඩ් එක භාවිතා කරයි. දත්ත ගොනුව කියවීමට පමණක් හැකි ලෙස විවෘත කිරීම සඳහා මෙම මොඩ් එක භාවිතා කරයි. Python වලට මේ ටියුට් එකක් දුන්නා. දැන් නම් ටියුට් ඉවර වෙලා තියෙන්නේ. PDF එක තමයි මට දෙන්න වෙන්නේ. print out එකක් ගන්න පුළුවන් නම්. මොකද දැන් ළමයි පෝස්ට් කරන්නත් බෑනේ 17 වෙනිදා වෙනකම්. ටියුට් ඉවර වෙලා ගහපු ටික ඔක්කොම ගොඩාක් කල්නේ මේ ටියුට් ගහලා. අලුතෙන් ආයෙ ගහන්න කරන්න පුරුවන් වුන්නේ නැහැ මට. Python ටියුට් එක දුන්නේ නැති ඇයට කියන්න මම PDF එක දාන්නම්. ඒ ටියුට් එක දැන් අපි දීර්ඝ සාකච්ඡා කරනවා රිවිෂන් එකේදී. දැන් තියරි පන්තියේ සාකච්ඡා කරේ නැත්තේ ඒකයි. තීරි පන්තිය අපි පුළුවන් තරම් නෝට් පොතේම හදාගෙන පොතේම අතින්ම ලියාගත්තා. එතකොට ඒක ටිකක් අපිට දැනෙනවා වැඩි නිසා. මොකද දැන් මේ වගේ දේවල් ළමයි පොතක කියවලා highlight කරගෙන coding ගියාට තේරුමක් නැහැ. මේවා අතින් ලියන්නම ඕනි. එතකොට තමයි මේක දැනෙන්නේ. එතකොට ටියුට් එකක් මම දුන්නා. නැත්නම් ටියුට් එකක් දෙන්න බැරි හින්දා පොතේ ලියනවා කියලා හිතනවනේ. එතකොට මං කිව්වා ටියුට් එක තියාගන්න. එතකොට පොතේ නෝට් එකයි ටියුට් එකයි දෙකම එකට කැටි කරලා එකතු කරලා රිවිෂන් එකකදී වේගයෙන් අපිට මේ ගමන යන්න පුළුවන් කියලා. එතකොට නැත්තම් ළමයි අර තීරි පන්තියේ සාකච්ඡා කරපු ටියුට් එකම රිවිෂන් එකකදී තායිනිකාම් බලාගෙන එක්කෝ එකම ෂෝට් කරලා රිවිෂන් එක එහෙම කරගෙන යන්න බෑනේ. දැන් පොතේ කම්ප්ලීට් නෝට් එකක් තියෙද්දි ටියුට් එකක් තියෙනවනේ. හරි. එක්සැම්පල් එක දැම්ම ලියන්න ඕනේ නැහැ. ඉතින් අපි එහෙම උනොත් ලියුවත් කමක් නැහැ, වැරද්දක් නැහැ. මම අන්තිමට ඔය ඔක්කොම ටික දෙන්න තනි එක්සැම්පල් එකක්. කැමති නම් ලියා ගන්න. කැමති නම් උතනින් දැන් ඔයාලා ෆයිල් සමානයි open nilict.txt ඔයාලගේ නම දාලා ෆයිල් එකක් හදාගන්නකෝ. ඊගවට R. ඔයාලා කැමති නම් එක්සැම්පල් එක ලියා ගන්න. හොඳයි. ඉතින් එහෙම ලියන්න පුළුවන් නම්. එතකොට ඔහොම දැම්මොත් අපි කෝඩ් එකේ ඔයා නිර්මාණය කරන ෆයිල් එක රීඩ් කරන්න විතරක් පුළුවන්. මොකද මේක කම්ප්ලීට් කෝඩ් එකක් නෙවෙයි ඒකයි. නමුත් මෙතනදී මේ මොඩ් එකට අදාළව කම්ප්ලීට්. නමුත් අපි මේක ඇතුළේ තව මොනවා හරි රීඩ් කරලා ෆයිල් එක ක්ලෝස් කරලා මේක රයිට් කරලා ක්ලෝස් කරලා එහෙම අපිට කෝඩ් එක යන්න වෙනවනේ. හරි. එහෙනම් R එක හරි. දැන් R එකේදී කියන්නේ ඔන්න රීඩ්. බෑ කැපිටල්. R කැපිටල් මොඩ් එක කැපිටල්. හරි. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් කැපිටල් කියලා මම ඔයාලට ලියා ගන්න කිව්වේ. දැන් ඒක අර පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන් නිසා. නමුත් ඕක සිම්පල් දැම්මත් වැඩ කරනවා හොඳේ. ඒ කියන්නේ මෙතන කෝඩ් එකේදී මම අර දැන් මෙතන ලියා ගන්න කිව්වේ කැපිටල් තමයි. මෙතන කොහොම සාමාන්‍ය ආර දැම්මත් වැඩ හොඳේ. අර එහෙම දාන්න එපා කිව්වේ. ඉතින් අර මොඩ් 6 පාරකට ලස්සනට පේන්න එපා. හරි නැත්නම් වැරද්දක් නැහැ හොඳේ මේක නෙමෙයි. නැත්නම් අර මම දැන් ඔව් කැපිටල්ම කිව්වහම ඔයාලා හිතයි ඒක අර මම කිව්වනේ ඒක නිකන් තරහෙන් වගේ. එතකොට හිතයි ඒ කියන්නේ මේක කැපිටල්ම විතරයි තියෙන්න ඕනේ සිම්පල් තිබ්බෝ වැරදි නේද කියන අදහස වගේ එකක් ඉතින් එයි. එහෙම එකක් නැහැ හොඳේ. නෑ කොටු වරහන් ඇතුළේ නෙවෙයි R දාන්නේ. ඒ අර කාරක රීතියේදී තමයි එහෙම පෙන්නලා තියෙන්නේ. හරි අපි යන් එහෙනම් දෙවෙනි එකට. අපි දෙවෙනි එකේදී පාවිච්චි කරනවා ළමයි R+ කියලා එකක්. R එකත් එක්ක
ප්ලස් ලකුණක් දානවා. එතකොට මේ ප්ලස් ලකුණ දැම්මහම සිද්ධ වෙන විපර්යාසය මොකද්ද? මොකද්ද ඒකේ තියෙන වෙනස? මෙන්න මෙහෙමයි. චුට්ටකින් ඕකේ විශේෂ දෙයක් නෝට් එකේ නෑ. R+ එක ගැන නම් හැබැයි මේ කොහෙවත් සම්බන්ධයක්වත් නෑ. මේ මම මේ W3 එකේ බැලුවේ. හරි කවන්නේ අපි මේක කරමුකෝ. R+ එකේදී වෙන්නේ දත්ත ඇතුල් කරන්නත් පුළුවන්. ඒ වගේම ඇතුළත් කරන දත්ත කියවන්නත් පුළුවන් විදිහට අපිට ගොනුවක් විවෘත කරන්න පුළුවන්. එතකොට දැන් ඕක R එකේදීත් සිද්ධ වෙනවා. හරිද? දත්ත ගොනුව කියවීමට පමණක් හැකි විදිහට කියන එක. නමුත් දැන් R+ එකේදී අපි කියනවානේ දත්ත ඇතුළත් කරන්නත් පුළුවන් කියලා. ඉතින් දැන් ඕකේ මෙතනදී මම දන්නේ නැහැ මේක කොහොම සිද්ධ වෙයිද කියලා. දැන් මෙතනදී ළමයි මේ R+ එකක් ඇත්තටම ඕනේ නැහැ. මොකද දැන් අපිට R එකේදීත් දත්ත ඇතුල් කරන්න පුළුවන්. R+ එකේදීත් දත්ත ඇතුල් කරන්න පුළුවන්. හරිද? හරි. දැන් මොකද W3 එකේදී R+ එක ගැන සඳහනක් දාන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් ඉතින් මේ වෙන නෝට් වල මේ ඉන්ටර්නෙට් එකේ දැන් මේ තාරකෙව් එකෙත් එහෙම R+ එක ගැන තියෙනවා. එතකොට ඉතින් අපිට දැන් එහෙමයි කියලා W3 ස්කූල් එක අතරින්නත් බෑනේ. එතකොට අනිත් නෝට් අතරින්නත් බෑ. නමුත් ඉතින් අපේ සිලබස් එකේ R+ එක තියෙන හින්දා අපි R+ එක උන්න දැන් කරගෙන යමු. මම එතකොට නෝට් එක දෙන්නම්. දැන් මේක විදිහේ කියලා තියෙනවා don't confuse read about very mod as below කියලා. confuse වෙලා ඉන්නේ කමන්නේ. එතකොට ඒකේ තියෙනවා R for reading the file pointer is the place at the beginning of the file. This is the default mode එක. ඔව් default mode එක තමයි R කියන්නේ. ඕනිම file එකක default mode එක R. R+ එක opens a file for both reading and write. The pointer will be the beginning of the file. right. මෙන්න මේ විදිහට මේ වේ notes තියෙනවා ළමයි. එතකොට මේ R කියලා කියන්නේ default mode එක විදිහටත් එතකොට open file එක both reading and writing. the reading writing දෙකම තියෙන විදිහටත් R+ එකේදී අපිට බලා ගන්න පුළුවන් කියලා. මොකද ඊගාට W+ එක දැන් RB WB+ ඔච්චර අපි කතා කරන්නේ නැහැ අපේ එකේදී X එක. අපි මෙච්චර mods ගැන අපි කතා කරන්නේ නැහැ ළමයි අපේ syllabus එක ඇතුළේදී. නමුත් අපි දැන් R+ එක කියන එක පොඩ්ඩක් කතා කරමු. R+ කියන mod එක මොකක්ද කියලා. හරි. ලියා ගන්න R+ mod එක. R+ mod එකේදී වෙන්නේ දත්ත ඇතුළත් කිරීමටත් දත්ත ඇතුළත් කිරීමටත් දත්ත ඇතුළත් කිරීමටත් ඇතුළත් කර ඇති දත්ත කියවීමටත් 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 හැකි ලෙස ගොනුවක් විවෘත කිරීමට මෙම මොඩ් එක භාවිතා කරයි. හැකි ලෙස ගොනුවක් විවෘත කිරීමට මෙම මොඩ් එක භාවිතා කරයි. හරි. එතකොට අපිට දත්ත එහෙනම් ඇතුල් කරලා දත්ත කියවලා මේ කාරණා දෙකම සිද්ධ කරගන්න ඔයාලට මොඩ් එකේ R එකත් එක්ක ප්ලස් මාක් එක යූස් කරන්න වෙනවා මේ විදිහට. R+. ඊගාවට එනවා ළමයි W කියලා. ඒතර W කියන්නේ නිකන් හරියට writing ලියන්න පුළුවන් W එක. read එක කියවීමට. read plus එකේදී ලියන්නයි කියන්නයි දෙකම. W එකේදීත් I write කියන අදහස අපිට දැන් ඔන්න හම්බ වෙනවා. ඉතින් අපි බලමු දැන් W කියන mod එක use කරාම අපි නිර්මාණය කරන ෆයිල් එකට මොකද වෙන්නේ කියලා. මෙතනදී ළමයි W mod එකේදී වෙන්නේ දත්ත ඇතුල් කරන්න පුළුවන් විදිහට පමණක්. only writing.
කියන්නේ දත්ත ලියන්න විතරයි පුළුවන්. කියන්නේ කියනවා only writing. හරිද? මම නිකන් දැනට මෙහෙම ඉංග්‍රීසියෙන් දාන්න වල පැහැදිලි වෙන්න writing only. හරිද? දැන් එතකොට උඩ එකේදී අපි ගත්තා read only. නමුත් මේකේදී අපිට read and write. right? එතකොට ඔන්න ඔය ආකාරයේ තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකෙදි ලියා ගන්න පුළුවන් ඔයාලට ලියන්න W එකේදී දත්ත ඇතුළත් කිරීමට හැකි ලෙස පමණක්. දත්ත ඇතුළත් කිරීමට හැකි ලෙස පමණක්. දත්ත ඇතුළත් කළ හැකි ලෙස පමණක් ගොනුවක් විවෘත කිරීමට මෙය භාවිතා කරයි. ගොනුවක් විවෘත කිරීමට මෙය භාවිතා කරයි. හරි දත්ත ඇතුළත් කිරීමට හැකි ලෙස පමණක් ගොනුවක් විවෘත කිරීමට මේ භාවිතා කරයි. හරි. හැබැයි මේකේ ළමයි තව පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි ඒකට කියනවා දැන් මේ විදිහට මෙතනම අපිට කියන්න පුළුවන් මේ ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ overrides කියලා. මේකෙදි විතරයි මේ සිද්ධිය වෙන්නේ ළමයි overrides. right overwrite the file ඒ කියන්නේ මොකක්ද? ඒකෙන් දැන් මෙහෙමනේ ළමයි. දැන් අපි උනත් සාමාන්‍යයෙන් ෆයිල් එකක් නිර්මාණය කරද්දී කම්පියුටරේ ළමයි ඒ නිර්මාණය කරන ෆයිල් එකම නැවතත් තිබුණොත් මේ බලන්න. දැන් මම ඩෙස්ක්ටොප් එකේ ඔන්න ආයි පාරක් හදනවා ෆයිල් එකක් ABC කියලා. දැන් මම ABC කියන ෆයිල් එක ඇතුලේ ටයිප් කරනවා මෙහෙම වචන ටිකක්. සේව් කරනවා. ඔන්න පළවෙනි මොහොතේ මම මේ විදිහට ඔන්න දැන් ෆයිල් එකක් නිර්මාණය කරා. ආයි පාරක් මම ෆයිල් එකක් හදනවා මේ විදිහට මේ ABC කියලා. ABC එන්ටර් කරපු ගමන් මොකද වෙන්නේ? Do you want to rename? යහන්නේ rename වෙන්න ඕනිද? ABC වරහන් ඇතුලේ අංක 2 දාලා. කියන්නේ already මේ name එක තියෙන නිසා. ඒතර මම yes කරොත් මේක හැදෙනවා. හරිද? yes කරොත් මේක හැදෙනවා. මං මෙහෙම නැතුව notepad එකේ මේක overwrite කරගන්න බැරි වේද මට මෙතනදී? notepad එකේ වෙන වචන ටිකක් type කරලා file save as ගිහිල්ලා desktop එකේම ABC කියලා බලමු. හරි. මෙන්න මේ විදිහට ABC කියලා අර file එකම මම වෙන file එකක් save කරනවා. අන්න. txt already exited. Do you want to replace? Yes. දැන් මොකද වෙන්නේ? මම අලුතෙන් file එකක් හැදුවා ඉන්නේ name එකෙන්ම. දැන් මේක open කරාම මේක ඇතුලේ තියෙන ළමයි කලින් මම type කරපු data ටික නෙවෙයි. අලුතෙන් type කරපු data ටික. හරි අකිල මේ තාමත් මම මේ W තමයි කියලා දෙන්නේ. මොකද මම දැන් W වලදී මේ ඔයාලට මේ පැහැදිලි කරේ දැන් ආයි කියලා දෙන්න කිව්ව හින්දා. මොකද දිලිෂානිස දත්ත ඇතුළත් කිරීමටද ලිවීමටද? දත්ත ඇතුළත් කරනවා. ඇතුළත් කරනවා කියන්නේ ලියනවා කියන එක තමයි. ඒ කියන්නේ අපි write නේ මේ කතා කරන්නේ read නෙවෙයිනේ. ඒක write කියන්නේ දත්ත ඇතුල් කරනවා ලියනවා මේ දෙකමනේ. ඉතින් ඇතුළත් කරනවා කියන්නේ ලියනවටනේ. හරි මම WI කියලා දෙන්න. ඒතර අකිල මේ W කියන එකෙන් අපි කරන්නේ writing only. ඒ කියන්නේ ලිවීමට පමණයි. හරිද? W එකේදී වෙන්නේ ෆයිල් එකක් අපි නිර්මාණය කරනවා. ඒ ෆයිල් එකට දත් ඇතුල් කරනවා විතරයි ළමයි. කියන්නේ write විතරයි. read බෑ. කියවන්න බෑ. ඕනෑ තරම් දත්ත ඔයාට ගොනුවක type කරන්න පුළුවන්. පැහැදිලිද? ඕනි තරම් දත්ත ඔයාට ලියන්න පුළුවන්. හැබැයි මුදුකාංගයට මේක නැවත කියවන්න පුළුවන් හැකියාව තියෙනවද? නෑ. මොකද මොඩ් එක ඒ මොඩ් එක W මොඩ් එකේදී කියනවා ඔයා W දාලා ෆයිල් එකක් හැදුවොත් මුදුකාංගයේ විසින් එම ෆයිල් එකට දත්ත ඉන්සර්ට් කරන්න. ඔයාට ඕනි තරම් මේ ෆයිල් එක ඇතුලේ දත්ත ලියන්න පුළුවන්. හැබැයි ලියන ඒවා ඔයාට කියවන්න බෑ. තේරුණාද? ඒක තේරුණානේ. දැන් R එකේදී කියනවා කියවන්න පුළුවන්. read. R+ එකේදී කියනවා ඔයාට කියවන්නත් පුළුවන් ඕනනම් ලියන්නත් පුළුවන්. ඔබ කැමති මගුලක් කරගනි. W එකේදී කියනවා ෆයිල් එක තුල දත්ත ලියන්න පුළුවන්. කියවන්න බෑ. දැන් ඒක තේරුණාද? කොබාන අනිත් ඒ අහපු අය මගේ
ඊට පස්සේ මම ඕවර්රයිට් කියලා දෙන්නම්. හරිද සස්සරණි අකිල දිලීෂා හරිද? හරි. ඊට පස්සේ මේකෙම තව කාරණාවක් තියෙනවා W එකේම override the file. override the file කියලා කියන්නේ දැන් මම මේ පෙන්නුවේ ඒකයි. ඔයා මෙහෙම දැන් ABC කියලා ෆයිල් එකක් හදලා තියෙනවා. right. මම මේකේ nil ICT කියලා ටයිප් කරලායි තියෙන්නේ. nil ICT කියලා මෙහෙම ටයිප් කරනවා. හැබැයි මේ විදිහටම තව ෆයිල් එකක් ඔය නමින්ම මම රත්නපුර කියලා දානවා. මේ විදිහට නම දාලා ඒක උඩින් සේව් කරොත් මෙන්න එයා කියනවා මේක ඕවර්රයිට් වෙනවා. ඒ කියන්නේ ඒක උඩ නැවත මෙයා පිටපත් වෙනවා. දැන් nil ICT කියන එක නෙවෙයි රත්නපුර තියෙන්නේ. ඕවර්රයිට් වුණා. ඒ කියන්නේ කලින් නිර්මාණය කරන ලද ගොනුවක් මේකදි වෙන්නේ ළමයි ඔයා කලින් ගොනුවක් නිර්මාණය කරලා එම ගොනුව තුලම නැවත ඔයා මොනවා හරි අලුතෙන් ලියන්න ගියොත් කලින් ඒවා අයින් වෙලා අලුත් ඒවා ටයිප් වෙනවා. අලුත් ටික රයිට් වෙනවා ලියනවා. එයා කියන්නේ බෑ ලියන්න දෙන්න බෑ කලින් මේක ලියලා තියෙන්නේ. ඒ නිසා ඔයාට ආයි මේක ලියන්න දෙන්න බෑ. එහෙම කියන්නේ නෑ ළමයි. ඔයා මොනවා හරි කෝඩ් එකක් ටයිප් කරනවා. ආයි පාරක් එම කෝඩ් එකම යූස් කරලා ඔයා අලුත් වචනයක් ටයිප් කරන්නේ නැද්ද? එයා කියනවා. හරි ටයිප් කරන්න පුළුවන්. හැබැයි ඉතින් පරණ ඩේටා ටික අයින් වෙලා අලුත් ඩේටා ටික ඕවර්රයිට් වෙනවා. හරි නේද? පැහැදිලිනේ? ඒක තේරුණානේ? ඕක තමයි මේකදී අපි කියන්නේ override the file කියලා. හරි ඉතින් අපි ඒක සිංහලෙන් අපි ලියා ගමු මෙන්න මෙහෙම. ලියන්න. කිසියම් අවස්ථාවකදී එතනමයි කිසියම් අවස්ථාවකදී දැනටමත් දත්ත ඇතුළත් කර ඇති ගොනුවක් නම් කිසියම් අවස්ථාවකදී දැනටමත් දත්ත ඇතුළත් කර ඇති ගොනුවක් නම් දැනට පවත්නා දත්ත ඉවත් වී දැනට පවත්නා දත්ත ඉවත් වී අලුතින් ඇතුළත් කරන දත්ත තැන්පත් වීමක් සිදුවේ. අලුතින් දත්ත ඇතුළත් වීමක් සිදුවේ. ඉතින් හැමතැනම දෙන්නේ නැහැ නේ. එහෙම නටුණා. වයිරින් වෛරේ නොසන්සිදී. හරි දැන් එහෙනම් ඔයාලට පැහැදිලිනේ. දැන් ඕවා මෙහෙමයි ළමයි හොඳට කල්පනා කරගන්න. දැන් ඔය කට්ටිය Python අමාරුයි කියන්නේ මම අර හැමදාම කියනවනේ. මේ Python වල මතක තියාගන්න මේ අමුතු මේ maths වල වගේ අමුතු දේවල් නැහැ. පැටලෙන දේවල් නැහැ. දැන් ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තාම විභාග ප්‍රශ්නයක් අහන්නේ ඔහොම නෙවෙයිනේ. එතනදී කියන්නේ සමන්ට පරිගණකයේ තුල ගොනුවක් විවෘත කිරීමට අවශ්‍ය ඇත. නමුත් සමන්ට එම ගොනුව තුල නැවත දත්ත ලිවීමේදී කලින් දත්ත ඉවත් කර අලුත් දත්ත තැන්පත් කළ යුතුය. මේ සඳහා ගොනුවක් විවෘත කිරීමට සුදුසු Python කේතයක් ෆයිල් මොඩ් එකක් ලියන්න කියලානේ දෙන්නේ. ඒතකොට ඉතින් අපි කල්පනා කරනවා දැන් සමන් ගැන. සමන්ට ඇයි එහෙම නෙවෙන්නේ ළමයි. ඇයි සමන්ට එහෙම ෆයිල් එකක් ඕනි?
නැවත නැවත ලියන්න මොන පිස්සුද මේවා පෝ Python නම් මහා අප්පිරිය එපා වෙනවා. ඕකනේ තේරෙන්නෙම නෑ මේක. මේ සමන්ට ෆයිල් එකක් හදන්න උගේ මොඩ් එකක් අහනවා අපෙන්. කොහොමනේ අපිට හිතෙන්නේ? එහෙම නැතුව දැන් ඕගොල්ලෝ හිතන්නේ මෙහෙමයි. ඕගොල්ලෝන්ට බෑ මෙහෙම ප්‍රශ්න දුන්න නම් ඕගොල්ලෝ කියනවා Python හරි ලේසි. ඒ කියන්නේ මේ මම දීපු නෝට් එකෙන්මයි ප්‍රශ්නේ හදන්නේ. දත්ත ඇතුළත් කිරීමට හැකි ලෙස පමණක් අලුතෙන් දත්ත ඇතුළත් කිරීමේදී අලුත් දත්ත ඉවත් වී පරණ දත්ත ඉවත් වී අලුත් දත්ත ඕවර්රයිට් වීමටත් අදාළ Python මොඩ් එක කුමක්ද? අම්මට සිරි ඔය තියෙන්නේ ප්‍රශ්නනේ. W නේ මොඩ් එක. කියලා ටක් ගාලා ඉලහෙල කෙනාට Python හරි ලේසි. එතකොට ඉතින් ප්‍රශ්න දෙකෙන්ම අහන්න එකමනේ. නමුත් අර වෙනසකට තියෙන්නේ අපි ලියන නෝට් එකෙන්ම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක අහන්නේ වෙන වෙන විදි වලින්. නේද? ඉතින් ඊට පස්සේ මොඩ් එක ගලප ගන්න බැරුව මොඩ් එක හරියට මතක් වෙන්නේ නැතුව වෙන වෙන මොඩ් වර්ග ලියලා කෝඩ් එක හරියට මේ වරහන් දාලා ඕවා මේව හරියට ලියන්නේ නැතුව උත්තරේ ලියලා හිල්ල ලකුණු නැතුණාට පස්සේ ඔන්න Python පරම්පරාවටම බනිනවා. දැන් ICT වලට ආව ගමන් ගොඩාක් අය කියන්නේ Python අමාරුයිනේ. දැන් math science කියන එකට හැදිලා තියෙන මතයක්. අම්මෝ maths නම් කරන්න එපා අමාරුයි තේරෙන්නේ නැහැ ඒකක් ගන්න බෑ මෙහෙමයි. ඉතින් එතකොට ඒ ගන්න උන් නේද? ඒකක් ගන්න උන්. එතකොට උන්ට අමාරු නෑනේ ඒක. එහෙනම් උන් මොනවද කියන්නේ එතකොට? දැන් එතකොට ලංකාවේ පළවෙනිය වෙන ළමයා maths වලින්. ඌ කියන වැතිරි ළමයි කො maths නම් හරි ලේසි. මට තිබ්බනම් තව ලියන්න තිබ්බා. අනේ මන්ද ලියන්න දෙයක් තිබ්බෙම නෑ. එතකොට අර මම එදා මොකද්ද මේ අර ඔයාලගේ ගෲප් එකේ දැම්මේ මේ පාර එක්සෑම් එකේ මේක මම දැම්මනේ. දැන් මම මේකෙත් බැලුවා. දැන් ඔය කම්බයින් මැට්ස් අමාරුයි කියනවනේ. එතකොට 38700ක් කම්බයින් මැට්ස් ලියලා. හැබැයි ඉතින් ඒකෙන් ඒ අරන් තියෙනවා 4146ක්. ඒ කියන්නේ උන් 4000ට මේක අමාරු නෑ. ඒතර B එකකුත් තරම් 4000ක්. C තරම් 7000ක්. S එකක් තරම් 11000ක්. ඒ දැන් ගොඩක් අය කියනවනේ මැට්ස් කරලා S එකක් ගත්තත් ලොකු දෙයක් කියලා. එතකොට ඉතින් මෙතනදී ෆේල් වෙලා තියෙනවා 11000ක්. ඒ කියන්නේ 129ක්. එහෙම බලුවොත් ළමයි 130යිනේ මේක ෆේල් වෙලා තියෙන්නේ. ඊටු 170ම මේ 170ම ABCS අරගෙන. ඒ කියන්නේ 27000ක් මේක පාස් වෙලා. එතකොට ළමයි ඉතින් මේ සම්මතයක් තියෙනවනේ මේක අමාරුයි මේක කරන්න බෑ S එකක්වත් ගන්න බෑ. දැන් සමහරු කියනවා මැත්ස් වලින් S එකක් ගන්නවා කියන්නේ නිකන් සාමාන්‍ය විෂයක් කරලා ආර්ට් වගේ ඒකක් ගත්තා වගේ. එහෙමත් කියනවා. ඔයගොල්ලෝ දන්නේ නැතනේ කියන කතන්දර. එහෙනම් ළමයි මේ 130 කියන කතාව අහලා 170ක් අතාරිනවද? දැන් අපි ICT වලත් ඔහොමනේ හැදිලා තියෙන. ICT වල හැදිලා තියෙනවා. මොකේක් හරි ICT වලට ආපු ගමන් අම්මෝ ICT කරාට නම් කමක් නැහැ බං Python නම් අප්පිරියයි එපා වෙනවා. එතකොට ඉතින් ICT වල ඒ ගන්න අය දැන් මේ පාර ICT වල දැන් maths ලියලා තියෙන්නේ 38000යිනේ. ICT ලියලා තියෙනවා 35000. 2020 35000ක් ලියලා හැබැයි දැන් ඒ අරන් තියෙන්නේ 846යි. ඒතර ඔන්න බලන්න කාරණාව. දැන් maths ළමයි 38000ක් ලියලා දැන් ප්‍රතිශතය ගත්තොත් 110ක් ඒ ගන්නවා maths වල. ICT වල 102යි. දැන් maths ද අමාරු එහෙනම් ICT ද අමාරු. පොඩ්ඩක් හිතන්න ඕනේ ප්‍රශ්නයක් නේද මේක? ළමයි 102යි ළමයි මේ ප්‍රතිශතය මොන කර්මයක්ද මේ? එතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් බුදු අම්මෝ ICT නම් කරන්න එපා බං ඊට වඩා හොඳයි maths කරපන්. maths වල එකක් ගන්න පුළුවන් ප්‍රතිශතය 110ක්. හරිද? දැන් කවිතු කොට දාගෙන ඉන්නේ. ඉතින් එතකොට මම කියලා ළමයි නිකමට හිතලා බලන්න අපි ප්‍රතිශතත් එක්ක කතා කරොත් මෙතන ලේසි දැන් ICT ද maths ද? දැන් සමාජය තුල තියෙනවනේ maths කිව්ව ගමන් අම්මෝ කියලා කියවන එක. අම්මෝ maths නම් කරන්නේ පොරවල්. හරි. එහෙනම් එහෙම හිතන්න පුළුවන්. maths කරන්නේ පොරවල් හින්දා ඒ 400ක් ඒ 4000ක් තියෙනවා. ඒතර ICT කරන්නේ පොරවල් නෙවෙයිද? දැන් මේ ඉකෝන් වලත් ප්‍රතිශතය 62000ක් ඉකෝන් ලියලා 114ක් මේ පාස් වීම. එතකොට ළමයි දැන් අපි ගත්තොත් ෆේල් වීමේ සම්භාවිතාවය ICT වල දැන් maths වල F එකක් ගන්න 129ක් නේ. ICT වල 25යි. ඒ කියන්නේ ABC ප්‍රතිශතය 174යි. අර maths වලට වඩා ICT සමත් වීමේ ප්‍රතිශතය 4කින් වැඩි. ඒක පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ඒ නැති වුණාට විභාගේ පාස් වෙනවා. තේරුණාද? ඒ නැති වුණාට. නමුත් අපි ඒකක් ගැන කතා කරද්දී මොකද ඒ හේකට යනකොටනේ Python ඕනි වෙන්නේ. එහෙනම් ළමයි මෙතනදී මේ වෙලා තියෙන්නේ අන්නර ගැටලුව. ඒ එකක් නැති හේතුව තමයි ළමයි මෙතන මේක හරියට තේරුම් ගත්ත මේ වැඩේ හරියට කරපු
මේ Python තේරිච්ච උන් ලංකාවෙන් ඉඳලා තියෙන්නේ 846යි. හරිද? මේක තේරිච්ච සෙට් එක ඉඳලා තියෙන්නේ 846යි. අනිත් හැම එකම කියනවා ඇති ළමයි Python අමාරුයි කිය හිටියා මිසක් Python තේරුම් ගන්න උත්සාහ කළේ නෑ. ඒ කියන්නේ ඊටු සෙට් එකමනේ ළමයි. මෙතන ලංකාවෙන්ම ICT ලිව්ව අයගේ 100ට 2ක් තේරුම් අරන් තියෙනවා Python කියන්නේ මොකක්ද කියලා හරියටම. ඒ තේරුම් ගත්ත උන් ටික 846ක් මේ පාරේ ඒ අරගෙන තියෙනවා. අනිත් උන් ළමයි අර නොලැබෙන දේ මිදි තිත්තයි වගේ Python තේරෙන්නේ නැහැ කී ඉඳ ඇති. එහෙම ඉඳලා මෙතනින් කෙලෝ ගන්න. සමහර ඉතින් Python ගොඩ ගිහිල්ලා වෙනත් ප්‍රශ්නයක් වැරදිලා කියලා වෙච්ච මිනිස්සුත් ඇති මෙතන B එකක් ගත්ත. නමුත් මට මේ වලට කියන්න තියෙන්නේ ඒකයි ළමයි ලංකාවේ හදාගත්ත මතයන් අනුව මේ අමාරුයි කියන විෂයන් වල සම්භාවිතාවය වැඩි ඒ ගන්න. එහෙම බලනකොට ICT තමයි පහලින්ම ඉන්නේ මේ බලන්න අනිත් හැම එකක්ම ICT වලට වඩා වැඩි 114 8 7 5 11 9 8 4 3 බලන්නකෝ ඒ සම්භාවිතාවයේ 100ට දෙකක් තියෙන එකක්වත් මේ හරියන්නේ මේව නම් 0.0 ගණන් තියෙනවා ඉංජිනේරින් ටෙක්නොලොජිත් එහෙමයි ICT හොදයි ඉංජිනේරින් ටෙක්නොලොජි වල ඒ ගන්නේ ළමයි 20000ක් ලියලා 198යි 0.98යි බයෝ සිස්ටම් උත් එහෙමයි හැබැයි SFT හොදයි 1000ක් අරගෙන 3.0 ගාන ආයි ඉංග්‍රීසි ඉතින් ඉංග්ලිෂ් කියන විෂයක් විදිහට ජෙනරල් ඉංග්ලිෂ් නෙවෙයි ඒව අපිට වැඩක් නැහැ හරි හැබැයි ජෙනරල් ඉංග්ලිෂ් මේක තිබ්බ මං හිතන්නේ ඔයගොල්ලෝ බලන්න ඕනි ඉංග්‍රීසි වලට වෙලා තියෙන කතාව අපේ ලංකාවේ කො බලන්න කොහෙද තිබ්බේ ඒක ජෙනරල් ඉංග්ලිෂ් 121ක් ඒ ගන්නවා නේද ළමයි F ගන්නවා 146ක් ඉතින් 150කට ආසන්නව A level ඉංග්‍රීසි ෆේල් ඕවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේ ළමයි අපේ රටේ ABC ගන්නේ 54යි. ඒකිනුත් ඒ ගන්නේ කීය දෙනාද බලන්නකෝ. ලක්ෂ 2.60ක් ලියලා ඉංග්‍රීසි. රයිට් අපිට උතින් ඕවා කතා කරලා තේරුමක් නැහැ. ඒතර ෆිසික්ස් ගත්තත් 103ක් 73000ක් ෆිසික්ස් ලියනවා. ඒ කෙමිස්ට්‍රි ෆිසික්ස් 73000ක්. සමාන වෙනවා. ඒතර ළමයි වැඩිම සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් විෂයකට ඉන්නවා නම් ඒ ඉඳලා තියෙන්නේ මැත්ස් සයන්ස් තමයි. ආයි 64000ක් සිංහල ඉන්නවා ආර්ට් වලින්. දැන් ආර්ට් වල 110යි. දැන් ආර්ට් ලේසි කියන්නේ හැමෝම හැමෝම කියන්නේ ආර්ට් කරපම් මචං ආර්ට් ලේසි සිංහල ලේසි බුදුම්මෝ සිංහල නම් මොනවද කියලා. ඒත් ඉතින් 110න් ළමයි ආර්ට් වලින් ඒ තියෙන්නේ. ඔච්චර ලේසි නම් 150ක් ඒන්න එපා. එහෙනම් මේ ඔක්කොම මිනිස්සු හදාගත්ත කතා. ඔයගොල්ලෝ ඒවට අහු වෙන්න එපා ළමයි. දැන් මේක මේ මතක් වෙච්ච එකත් හොදයි මේ පාර 23 උන්ට මේක කියන්න ඕනේ. නැත්තම් ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒකක් ගන්න ලේසි සිංහල කරලා බම්බුව 110යි ඒ ප්‍රතිශතය. ඊට වඩා හොදයි මැත්ස් කරා නම් ඒ 111ක් තියෙනවා. නේද? මැත්ස් කරා නම් මේ 110ක් තියෙනවා. ඔව්. හරි. ඉතින් ඔකේ මෙහෙමයි ඔක තීරණය වෙන්නේ. ඉතින් මේකේ කාරණාවක් මෙහෙම පිළිගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද? මෙහෙම කතාවක්. ඒ කියන්නේ මැත්ස් කරපු උන් ටික ආර්ට් කරා නම් නිකමට හිතන්න මැත්ස් කරපු 38000 ආර්ට් කළා නම් ගවිදු මොකක් වේද කියන්නකෝ. ඒ කියන්නේ ඒ මැත්ස් කරපු 38000 ඇවිල්ලා ආර්ට් කරා නම් ළමයි සමහර විට ඒ 38000ට මේ ගන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා හොඳේ. හරි. ඉතින් ඒකත් තේරුම් ගන්න. එහෙම එකක් තියෙනවා. හරි. අර 38000ම නෑ ගන් ගවිදු අයින් කරනවා. අඩු ගානේ 20000ක්වත් ඒ තියෙයි. ඇයි දන්නවද? කැපැසිටි එක ළමයි. මැත්ස් කරපු ළමෙක්ගේ කියන කැපැසිටි එක සහ ඒ මැත්ස් කරපු ළමෙක් ඉතින් ඒ දකින්න කෝණය අනුව වෙනස්. හරි. ඇති ළමයි මේ කතා කරලා තස්සරේ මොකද අහන්නේ බයෝ සිස්ටම්. බයෝ සිස්ටම් වලට ළමයි ඉතින් මේ තියෙන්නේ 11000ක් ගිය පාර විභාග ලියලා බයෝ සිස්ටම් තස්සරණී 104යි ඒ තියෙන්නේ. හොඳේ. ඒ නිසා මේ පාර තස්සරණී කොහොම හරි ඔය 104ට එන්න ඕනි. 0.94යි හොඳේ 0.1ක් ඒ කියන්නේ සෝරි 1යි 100ට එකක් වගේ. ඒ ප්‍රතිශතය 100ට එකයි. ෆේල් වීමේ ප්‍රතිශතය 120යි. හැබැයි ඉතින් බයෝ සිස්ටම් පාස් වෙනවා 180ක්. 100ක් ලිව්වොත් 80ක් පාස්. ඒ ඉතින් මේ S එකක් හරි තියෙනවා. මම මේ කතා කරන්නේ ඒ ප්‍රතිශතය. අපිට වැදගත් ඒනේ ළමයි. ඒ කියන්නේ ඉතින් ටෙක් කරලා ඒ තුනක් ගන්නවා කියන්නේ ඌ ඉතින් උඩම තමයි. අයි ඉතින් මේ බලන්න ඉංජිනේරින් ටෙක්නොලොජි වලයි බයෝ සිස්ටම් වලයි ඒ තියෙන විදිහ. නේද? ET කරන ළමයි BA මේ SFT එහෙම ඒ හරි. ඉතින් එහෙම බලද්දී මේ ඔන්න ඕක තමයි ඉතින් අපේ රටේ තත්ත්වය. හරි. හරිම අඩු ප්‍රතිශතයක් ඒ තියෙන්නේ. හරි. සබ්ජෙක්ට් 61ක් තිබිලා තියෙනවා A level. A level සබ්ජෙක්ට් 61ක්. මේක කවුරු දැම්මත් මම හිතන්නේ දුනිතිද කවුරු හරි දැම්මේ මේක නේද? කවුරු දැම්මත් හොඳයි. මේක මට හම්බෙලා තිබුණේ නැහැ. ඉතින් මේක හරි වැදගත් අපිට. ඉගෙන ගන්න ළමිට මේ සංඛ්‍යා ලේඛන හරිම වැදගත්. හරි අකිල අහනවා YouTube දානවද මේ වීඩියෝ එක කියලා. අයියේ එහෙම අහන්නේ. මේක YouTube දැම්මට පස්සේ කාට හරි පෙන්නන්නද?
ඈ මැස් කරන කෙනෙක් සර් කෙනෙක්ටවත් පෙන්නලා මම හරි මම කාටවත් මේක දැන්නේ නැහැ නේද? කාටවත් පහරක් එල්ල කරේ නැහැ නේ. හරි. ඒක අවුරුදු මේ පොඩි ගැම්මක් ගන්න දුන්නේ මම මේ ගැම්මක් ගේමක් ගහන්න දුන්නේ හොඳේ. ඒ කියන්නේ දැන් ICT කරන ළමිට හිතන්න පුළුවන් යකෝ 800 ගානයි නේ තියෙන්නේ. දැන් තස්සරේ හිතන්න පුළුවන් ළමයි 108යි ගිය පාරේ ඒ අරන් තියෙන්නේ. මම ගන්නවා මේ පාර කොහොම හරි ඒකක්. ඒතකොට ළමයි වා ලංකාවෙන්ම නේ ළමයි 38000කින්ම. නේ සෝරි 11000කින්. ඔයා එනවනේ උඩටම. ඒකයි මම මේ කිව්වේ. එහෙම ගැම්මක් කරන් පාඩම් කරනවලකෝ. හරි අපි යන්න ළමයි W ඉවරයි. W එකේ ඕරයිට් වෙනවා. ඊගාවට එනවා ළමයි W+ කියලා එකක්. අපි යන් ඒකට ඒ මොකද්ද? ආයි ප්ලස් කෑල්ලක් එනවා. right W+ එකේදී වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. තමයි writing and reading. ඒ වගේම alright right. මේකෙදි අපිට writing reading alright මේ කාරණා තුනම තියෙනවා. right ලියාගන්න. දත්ත ඇතුළත් කිරීමටත් right ඒකට දත්ත ඇතුළත් කිරීමටත් කියවීමටත් ඇතුළත් කිරීමටත් කියවීමටත් writing reading දත්ත ඇතුළත් කිරීමටත් කියවීමටත් හැකි ලෙස ගොනුවක් විවෘත කිරීමට දත්ත ඇතුළත් කිරීමටත් කියවීමටත් හැකි ලෙස ගොනුවක් විවෘත කිරීමට මෙය යොදා ගනි. බෑ R+ එකේදී සහන් මේ alright බෑ. කියන්නේ මම ඒකනේ මේ මෙතන වෙනම මෙන්ෂන් කරේ. alright පුළුවන් W සහ W+ එකේදී විතරමයි. එහෙනම් දත්ත ඇතුළත් කිරීමටත් කියවීමටත් හැකි ලෙස ගොනුවක් විවෘත කරන්න නම් ඔන්න W+ එකේදී පුළුවන්. හැබැයි ඉතින් දත්ත කියවන්නයි ලියන්නයි දෙකටම අපිට R+ එකේදීත් පුළුවන්. හැබැයි R+ එකේදී බැරි දෙයක් W+ එකේ පුළුවන් නේ. මොකද්ද? alright. ඒ නිසා නැත්නම් ඔයාලට කියන්න පුළුවන් දැන් මෙහෙම ඉතින් අනේ දත්ත ලියන්නයි කියවන්නයි R+ එකටත් පුළුවන්. ඇයි එහෙනම් Python වලට W+ එකක් ආවේ? නෑ ඉතින් හැම දෙයකම පොඩි වෙනස්කමක් තියෙනවා. එතකොට R+ එකේ overwrite උනේ නැහැ. නමුත් W+ එකේදී overwrite වෙනවා. හරි. ඒකමම අතන ඒ කොටසත් අලුත් කොටසත් ලියා ගන්න. දැනට දත්ත ඇතුළත් කර ඇතිනම් 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 ඒවා ඉවත් වී අලුත් දත්ත තැන්පත් වේ. ඒවා ඉවත් වී අලුත් දත්ත තැන්පත් වේ. ඒක තමයි override කිව්වේ. ඒවා ඉවත් වී අලුත් දත්ත තැන්පත් වේ. එතකොට right විතරයි නම් ඉවත් වෙන්නේ නැතුව පරණ ටික තියෙද්දිම right වෙන්නේ ඊට පහලින්. ඒ කියන්නේ මේ right විතරයි නම්
නෑ නෑ. රයිට් විතරක් එකක් නෑනේ. රයිට් විතරක් කියලා එකක් එන්නේ නෑනේ කවුද ගවිදු? රයිට් විතරක් එකේ මේ මොකද්ද? ඕවර්රයිට් එක තියෙනවනේ. ඊට පහලින් ඒ කියන්නේ ඔයාට ටයිප් කරනකොට ඊට පහලින් යන්න ටයිප් කරන්න පුළුවන්. ආයෙ නැවත ටයිප් කරනවා නම් /n එක ගහලා පහළට යන්න පුළුවන්. මේකෙදි කියන්නේ එහෙම නැතුව නැවත ආයෙ අලුතෙන්ම කෝඩ් එකේ තව තැනකදී ආයෙ ඒ ෆයිල් එකම ආයෙ හැදෙනවා නම් අර පරණ ටික අයින් වෙලා අලුත් එක හැදෙනවා කියලායි කියන්නේ. හරි මේ කැඩි කැඩි ඇහෙන්නේ සමහරවිට ඔයාලගේ පැත්තෙන් එන සිග්නල් ඩ්‍රොප් එකක් ඇති. අනිත් අයට හොඳට ඇහෙනව නේද ළමයි? වහිනවනේ. ඒ කියන්නේ අද අපිට නම් පායලා. නෑ PHP වලට නෑ. හරි. W+ එකත් හරිනේ. අපි දැන් 4ක් ඉවරයි. ඊගාවට එනවා ළමයි A මොකද්ද A කියන මොඩ් එක. ෆිෂින් සයිට් හදද්දි ඕක පාවිච්චි කරනවා. ඔව්. අය PHP වල තියෙනවා එහෙම. හරි මේ A කියන එකේ සාමාන්‍යයෙන් ළමයි මේ වෙලාවේ තේරුම අපි A එකට කියනවා appending කියලා. right appending. ඒක තමයි කෙටි කරලා A අරන් තියෙන්නේ. හරියට මම වීඩියෝ එක දාන්නම්. හරි දැන් ළමයි අපි ඉගෙන ගත්තා දැන් අර ගවිදුත් කලින් ඕක ඇහුවා දැන් W එකේදී අපි නිර්මාණය කරපු ෆයිල් එකකට නැවත දත්ත ඇතුළත් කරද්දී දත්ත ඕවර්රයිට් වෙනවා මේක හරියෙන් හරි ගැටලුවක් ඒ කියන්නේ එකපාර දත්ත ටික දාගෙන යන්න පුළුවන් හැබැයි නැවත වතාවක් එම ගොනුවටම ෆයිල් දානවා නම් අපිට කලින් දත්ත දාපු තැන ඉඳලා පහළට අලුතෙන් දත්ත දාගෙන යන්න බෑ W එකේදී ඒක කරන්න බෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ නැවත ගණුව ඕවර්රයිට් කරනවා. හැබැයි අපිට මේ දේ කරන්න ඕනේ නම් ඔන්න අපිට පුළුවන් A කියන මොඩ් එක යූස් කරන්න. ඒකේදී appending වෙනවා. ඒ කියන්නේ ළමයි දැනට දත්ත ඇතුළත් කරලා නම් තියෙන්නේ අවසානයේ වෙනකන් දත්ත ඇතුළත් කරපු තැනක් තියෙනවනේ. එතන ඉඳලා කන්ටිනියු වෙනවා. එතන ඉඳලා දත්ත ටික දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙහෙම හිතන්නේ නිකන් මොනවා හරි වචන ටිකක් පේලි 5ක් ලියලා තියෙනවා කියලා හිතන්න. එනකොට 6 වෙනි පේලියේ ඉඳලා ඉතුරු ටික ලියන්න ඕනි නම් A මොඩ් එකෙන් මේක කරන්න පුළුවන්. හැබැයි W මොඩ් එකේදී මොකද වෙන්නේ? අර පේලි පහම නැවතිලා පේලි පහම නැති වෙලා අලුතෙන් පළවෙනි පේලියේ ඉඳලා ටයිප් වෙන එක. හරි. එහෙනම් ලියාගන්න ඒකේදී දත්ත සහිත ගොනුවක් නම් දත්ත සහිත ගොනුවක් නම් දත්ත සහිත ගොනුවක් නම් එහි අවසානයට ඔව් එහෙම ගන්න පුළුවන් ගයිද? ඊළඟට මේක මේ ගොනුවට දත්ත ඇතුළත් කිරීම කිව්වට දැන් ඒ කියන්නේ මේකෙද වෙන්නේ ගොඩක් වෙලාවට ඇතුළත් කිරීම තමයි අලුතින් නෙවෙයි. ඒ කියන්නේ අලුතින් කියන්නේ මෙහෙමයි දැන්. කලින් දත්ත ඇතුළත් කරපු එකක් කන්ටිනියු කරගෙන යනවා.
ඔය කිව්ව කතාව හරි. නමුත් අතන අර එහෙමත් හදාගන්න. හරි. දත්ත සහිත ගොනුවක් නම් එහි අවසානයේට අලුතෙන් ඇතුළත් කරන දත්ත. එහි අවසානයේට ඇතුළත් කරන දත්ත. නෑ insert and write කියන්නේ එකක් දෙකක් නෙවෙයි. insert කරනවා කියන්නේ ඇතුල් කරනවා ඒක කරන්න ලියන්න එපා write කරන්න එපා ලියන්න ඔක්කොම එකක්. අර insert කියන එක නිකන් අපිට පුරුදු වෙන මතයක් උනේ. write කිව්වහම අපිට ටිකක් පුරුදු. මේ ඒ කියන්නේ දැන් ඔක කොහොමද තේරුම් කරන්නේ? කියන්නේ පරිගණකයේ විසින් ළමයි දත්ත දෙනවා නම් ඒක නිකන් write. අපි දත්තයක් දෙනවා නම් ඒක insert. අපි write කරන එක තමයි කරන්නේ. නමුත් අපි පරිගණකයට පිටින් දත්ත දෙනවා නම් ඒක insert වගේ තමයි අපි ගන්නෙ. පරිගණකයේ විසින් දත්ත ලියනවා නම් ඒක write කියලා ගන්නෙ. නමුත් ඉතින් ওই දෙකම එකයි. අපි keyboard එකකින් දුන්නත් පරිගණකයේ දුන්නත් පරිගණකයේ දෙන්නේ අපි keyboard එකෙන් දෙන ටිකමනේ. උතර අපි keyboard එකකින් software එකට data insert කරනවා software එක විසින් RAM එකට දත්ත write කරනවා. එහෙමනේ වෙන්නේ ඕක. නැත්නම් වචන දෙකම එකක්. හරි. මම මේ කතා කරේ මේ chat එකේ ප්‍රශ්න වලට උත්තරේ දුන්නේ හරියද? නැත්නම් සමහර අය අහනවා එකපාරට මම එහෙම කියවත් මොනවද ඔය කියවන්නේ කියලා. ඒ chat එක දිහා බලලා උත්තර දුන්නාම අනිත් අය chat එක දැකලා නැහැනේ. හරි ළමයි. එහෙනම් දත්ත සහිත ගොනුවක් නම් එහි අවසානයේට අලුතෙන් ඇතුළත් කරන දත්ත තැන්පත් වන ලෙස ගොනුව සකසා ගත හැක. ගොනුව සකසා ගත හැක. දත්ත සහිත ගොනුව අය කියනවා දත්ත සහිත ගොනුවක් නම් එහි අවසානයට අලුතින් ඇතුළත් කරන දත්ත. එහි අවසානයට අලුතින් ඇතුළත් කරන දත්ත. හරි දත්ත සහිත ගොනුවක් නම් එහි අවසානයේට අලුතෙන් ඇතුළත් කරන දත්ත තැන්පත් වන ලෙස ගොනුවක් සකසා ගත හැක. තැන්පත් වන ලෙස ගොනුවක් සකසා ගත හැක. හරි. දැන් මේක ඔන්න මම කියලා දෙනවා බලන්න. ඔන්න අපි ගොනුවක් හදලා තියෙනවා abc.txt කියලා. දැන් මේ ගොනුව මම හැදුවේ ළමයි W එකකින් කියලා හිතන්නකෝ. මම W mod එක දාලා write කරනවා මේ විදිහට ගොනුවක. ඒතර ඔන්න එකපාරක් මම write කළා රත්නපුරා විශ්වවිද්‍යාලය කියලා. right. මට දැන් මේකට කොළඹ කියලා දාගන්න ඕනි කියලා හිතන්නකෝ දත්තය. කොළඹ කියලා මේකට මෙහෙම දාන්න ඕනි. හැබැයි ළමයි මම W+ එකෙන් හෝ W එකෙන්ම නැවතත් මේකට කොළඹ කියලා දැම්මොත් ඔන්න ඔය රත්නපුර විශ්වවිද්‍යාලය කියන ඔක්කොම නැති වෙලා මෙන්න මෙහෙම කොළඹ කියලා වැටෙනවා. ඒකට හේතුව කලින් දත්ත ඕවර්රයිට් වෙලා නව දත්තේ ඇතුළත් වෙන හින්දා. නමුත් අපිට කොළඹ කියලා මේ විදිහට ළමයි රත්නපුර විශ්වවිද්‍යාලය කියන ටෙක්ස්ට් දෙකට යටින් වැටෙන්න ඕනි නම් තියෙන දත්තය මැකෙන්නේ නැතුව තියෙන දත්තය වෙනස් වෙන්නේ නැතුව නව දත්තය ඇතුළත් වෙන්න ඕනි නම් කලින් දත්තේ පහලින් අපිට ඒකට යොදා ගන්න වෙන මොඩ් එක තමයි ඒ කියන මොඩ් එක. appending කියන මොඩ් එක. අපි මේකට කියන append mod. appending ඕනේ නැහැ. append mod. append mod එක. append mod එක use කරා නම් ළමයි මේකදී අපි කියනවා does not exceed. ඒ කියන්නේ පරණ data අයින් වෙන්නේ නැහැ. does not exceed. right. does not exceed කියලා කියනවා මෙතනදී. මොකද override කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉවත් වීමක් වෙන්නේ නැහැ. does not exceed ඉවත් වීමක් වෙන්නේ නැහැ කලින් දත්ත. අලුතෙන්ම ෆයිල් එක හදාගෙන අර දත්තත් එක්ක සේව් වෙනවා.
හරි. ලිස්ට් වල ඇපෙන් වලින් උනත් මතක තියාගන්න පුළුවන් නේද? ඔව් එහෙම මතක තියාගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ ඉවරයිනේ. දැන් අන්තිම එකට යමු. අන්තිම එක A+. දැන් ඒකේදී උනේ දත්ත ඇතුළත් කිරීමක් විතරයිනේ. අලුතෙන් දත්ත ඇඩ් කරගෙන පහළට මෙහෙම යන්න පුළුවන්. ඔන්න ඒකෙන් වෙච්ච දේ. හැබැයි ළමයි මේ ඇතුළත් කරන දත්ත කියවන්නේ නැද්ද? අන්න කියවනවා නම් A+ එකක් දාගන්න. එහෙනම් ලියාගන්න. දත්ත කියවීමටත් දත්ත කියවීමටත් දත්ත කියවීමටත් දැනට පවත්නා දත්තවලට හානියක් නොකර අලුතින් දත්ත ඇතුළත් කිරීමටත් හැකි ලෙස ගොනුවක් සකසා ගැනීමට මෙය භාවිතා කරනු ලබයි. හැකි ලෙස ගොනුවක් සකසා ගැනීමට මෙය භාවිතා කරනු ලබයි. හරිද ලියාගත්තා. හරි A+ නෝට් එක ආයෙත් ආපාරක් කියන්න. දත්ත කියවීමටත් දත්ත කියවීමටත් දැනට පවත්නා දත්තවලට හානියක් නොකර
හානියක් නොකර අලුතින් දත්ත ඇතුළත් කිරීමටත් හැකි ලෙස 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 ගොනුවක් සකසා ගැනීමට මෙය භාවිතා කරනු ලැබේ. ගොනුවක් සකසා ගැනීමට මෙය භාවිතා කරනු ලැබේ. රිවිෂන් එකේදී Python අල්ල ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ Python එක මුල ඉඳලවත් නිකන් ඔය වීඩියෝස් ටිකක් හරි බලලා කරලා හරියට පොත් බලලා YouTube එකේ තියෙන දේවල් බලලා බේසික් ටික හදාගෙන ඉන්න. එතකොට හොදට අල්ල ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මෙලොවම දෙයක් Python ගැන දන්නේ නැත්නම් අල්ලන්න අමාරුයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් හැමෝම කියන අපරාධිනේ අපි තියරි ඉගෙන ගත්තේ රිවිෂන් එකෙන්ම අල්ල ගන්න තිබ්බනේ කියලා. ඒ නිසා ළමයි රිවිෂන් එකක් කියලා කියන්නේ අපි ඔයා ඉගෙන ගත්ත දේ නැවත පොලිෂ් කරන එකකට. එතකොට ඔයාලා මොනවාත්ම නොදැනෙනවට වඩා යම් කිසි දෙයක් දැනගෙන එන එක ඔක්කොටම වඩා හොඳයි. හරි. දැන් එහෙනම් අපිට මේ විදිහට මොඩ් වර්ග 6ක් පාවිච්චි කරන්න පුළුවන්. තව ඉතින් මොඩ්ස් තියෙනවා ළමයි දැන් ඔය ගොඩක් මෙහෙම මොඩ් වර්ග පවා දැන් AB කියලා මොඩ් එකක් තියෙනවා. දැන් AB මොඩ් කියන්නේ appendin ම තමයි. නමුත් ඒකේදී අර binary B කියන්නේ binary format එකක්. appendin in binary කියලා යෝකට කියන්නේ. ඒ කියන්නේ binary කියන්නේ ළමයි එක බිංදුව වගේ සංඛ්‍යාවල් ලබා දෙනවා නම් තමයි ඔය AB එක යවන්නේ. ඒකෙත් AB plus එකක් පවා තියෙනවා. හරිද? රීඩ් කරන්නත් පුළුවන් විදිහට. හරි. ඉතින් ওই විදිහට අපිට RB කියලා තියෙනවා. ඒ කියන්නේ RB එන්නෙත් එහෙමයි. අර B අකුර එන්නේ හැම වෙලාවකදීම ළමයි මේ බයිනරි වලට. ඉතින් අපිට ඒක සිලබස් එකේ නෑ ළමයි. RB තියෙනවා, WB තියෙනවා. අර කලින් කතා කරපු ඒවටම B අකුරක් ආවහම ඒක සම්පූර්ණයෙන්ම ටෙක්ස්ට් එක බයිනරි වලට වෙනස් වෙනවා. හරි. ඉතින් ඔච්චරයි තියෙන්නේ ඔක්කොම ළමයි. එහෙන් බැලුවොත් අපිට අලුතෙන් මෙතන එන සෙට් එක. ඉතින් මේ සෙට් එක අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ B කියන එක කෙනා. හරි. දැන් අපි බලමු මේ වගේ ගොනුවක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි ලියන්න. සකස් කරන දත්ත ගොනුවක් සමග කටයුතු කිරීම. මාතෘකාව සකස් කරන දත්ත ගොනුවක් සමග කටයුතු කිරීම. සකස් කරන දත්ත ගුණයක් සමග කටයුතු කිරීම. right මෙන්න මෙහෙම. දැන් අපි ගුණයක් සකස් කරාට පස්සේ ළමයි ලියා ගන්න ඕගොල්ලෝ අපිට හදිස්සියකදී හරි මේ ගුණය ක්ලෝස් කරගන්න පුළුවන් මේ විදිහට. හරිද? මේ විදිහට අපිට file.close කියන ශ්‍රිතය පාවිච්චි කරලා මේ සකස් කරන ගුණය ක්ලෝස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එන ලියා ගන්න file.close කියලා. හැම වෙලාවකදීම අපි ගොනුව හදලා අවසානයේදී ඒක ක්ලෝස් කරන්න ඕනේ ළමයි. ගොනුව හදලා ලියන දෙයක් ලියලා, කියවන දෙයක් කියවලා ගොනුව ක්ලෝස් කරන්න ඕනේ.
හරි මේකෙදි වෙන්නේ අපි විවෘත කරන දත්ත ගොනුව ක්ලෝස් කරලාද? ඒ කියන්නේ වහලාද? දත්ත ගොනුව වහලාද කියලායි මෙතනදී අපි බලන්නේ. හරිද? ඇත්තෙන්ම අපිට මෙතනදී සින් පුළුවන් ඕනනම් මේ වරහන් දෙක ඇතුලෙන් අපිට සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරලා බලන්නත්. ඒ කියන්නේ ගොනුව වහලාද නැද්ද කියන එක හරියටම සත්‍යයි අසත්‍යයි true the false ද කියලා චෙක් කරගන්න වගේ දේවල් පවා මේකදී කරන්න පුළුවන්. රයිට්. දැන් ඔක කොහොම ලියාගෙන අපි ඊගාවට ආයෙ එකක් යනවා මේ ෆයිල් වල මොඩ් එක. හරි ෆයිල් මොඩ් කියලා එකකට. දැන් මේක තියෙන්නේ ඔයා දැන් මේ ගොනුත් එක්ක වැඩ කරනකොට ඔයා දන්නේ නැහැ නේ ළමයි මේ ගොනුවේ මොඩ් එක මොකක්ද කියලා. මොකද මේක කලින් හදපු ගොනුවක් නා. දැන් පරිගණකයේ විසින්ම ගොනුවක් හදලා. දැන් ඒක කම්පියුටරේ සේව් වෙලා. පසුව ඔයාට මේක පස්සේ මේක ඔයාට දැනගන්න ඕනි. මේ ගොනුව දැන් මොන මොඩ් එකේද? R ද R+ ද W ද W+ ද AB ද මේ විදිහට ගොනුව මොන වර්ගයේද කියලා. ඒක චෙක් කරගන්න පුළුවන් අපිට file.mod එකේදී. හරි එහෙනම් file.mod කියලා ලියා ගන්නකෝ. ඊට පස්සේ ඒක ඉස්සරහින් ලියා ගන්න දත්ත ගොනුවේ වර්ගය හඳුනාගත හැක. දත්ත ගොනුවේ වර්ගය මොන වර්ගයේ දත්ත ගොනුවක්ද කියලා ඔකෙන් හඳුනා ගන්න පුළුවන්. හරි ලයිට් ගිහිල්ලා ළමයිට කරන්ට් වහිනවලු මාර වැඩි. අපි ඉදිරියදල උදේ දැම්මම උදේට වහිනවා. ඉදිරියදල රැයට දැම්මම රැයට වහිනවා. මන්නම් පුදුම අපලයක් ඕගොල්ලන්ට තියෙන. ඉගෙන ගන්න මෙච්චර බාධා නේද? ඉදලෙදල ඉගෙන ගන්න හදනකොට කොරෝනා රැල්ලක් එනවා. පන්ති ටිකට ඇවිල්ලා මේ පාර නම් ගේමක් ගහනවා කියලා හිතනකොටම ඕන් කොහෙන් හරි අලුත් රැල්ලක් එනවා. ඊට පස්සේ ආයෙ මොන මානසිකව වැටෙනවා. ආයෙ ඒ රැල්ල ටිකක් ඉවර වෙනකොට කමන්නේ දැන් ආයෙ ගේමක් ගහනවා කියනකොට තව රැල්ලක් එනවා. දැන් ඉතින් මොනව කරන්නද ඔන්ලයින් වත් යනවා හරියට කියලා ඔන්න ඔන්ලයින් යාන් තන් අටෝගෙන එන්න හදනකොට වහිනවා. හෙන ගහනවා. අයියෝ මොකක් කරන්නද සර් එක කතා කරගෙන උදේටවත් දන්තිය දාගන්නවා කියලා උදේට දාගන්නකොට කරන්ට් එක යනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් ඕකට විසඳුමක් තියෙන්නේ ජෙනරේටරයක්වත් ගේන්න වෙනවා. ජෙනරේටරයක් ගහලා පන්තියට එන්න හදනකොට ඔන්න පෙට්‍රල් හරි ඩීසල් හරි ගණන් යනවා. ඕවා තමයි ඉතින් අපිට තියෙන වාසනාව. හරි. ෆයිල් මොඩ් කියන්නේ මොකද්ද? ඇහුන්නේ නැහැ. අහගෙන ඉන්න ඕනි. ෆයිල් මොඩ් කිව්වේ දත්ත ගොනුවේ වර්ගය හඳුනා ගැනීමට හැකියාව ඇත. දත්ත ගොනුවේ වර්ගය හඳුනා ගැනීමට හැකියාව ඇත. දත්ත ගුණයේ වර්ගය හඳුනා ගැනීමට හැකියාව ඇත. හරි. හැබැයි මේ මොන පැත්තෙන් මොන ප්‍රශ්නය ආවත් එක පැත්තකින් විතරක් මං ප්‍රශ්න දාපු නැති පැත්තක් තියෙනවා යන්තම් ඉතුරු වෙලා. ඒ හින්දා එකකින්වත් මානසික නිදහසක් තියෙනවනේ. ක්ලෝස් මොඩ් එක ඇහුන්නේ නැල්ලු. දැන් මාර වැඩේ නේ. ඇහෙන්නේ නැති කේස් එකකට මොකද කරන්නේ? මට ඇහෙන්නේ නැති එකට මෙන්න මෙහෙම දෙයක් කර හැකියි. හරි. නොහොම ගන්නන්න පුළුවන්. ස්ක්‍රීන් එක අතෑරලා හඩ පමණයි. එතලමයි තවත් හතර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ හරි ක්ලෝස් මොඩ් එකේදී කිව්වේ දැන් මේ දත්ත ගොනුව වසා ඇද්ද කියලා දත්ත ගොනුව වහලද කියලා වසා ඇද්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. නැත්නම් විමසීමේ හැකියාව තියෙනවා. දත්ත ගොනුව අපරාධ මේක මීටරට හොදයි මේ YouTube live දුන්නා. හරි එච්චරයි තියෙන්නේ. නෑ පරීක්ෂා කිරීම. ෆයිල් ක්ලෝස් ෆයිල් එක වහලාද? ක්ලෝස් ඒ කියන්නේ හරි ගවිදුවා හිතන් හිටපු එකත් හරියද?
ඒක ඕනි. ඒක නැතුව වැඩේ කරගෙන යන්න බෑ ක්ලෝස් කියන එක. නමුත් එතෙන්දි වෙන්නේ අර දත්ත ගුණව වහලද නැද්ද කියලා අපිට මැසේජ් එකක් ගන්නත් පුළුවන් නේ. සත්‍යභාවය පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ ගුණව වහලා නම් අපිට true කියලා එනවා වහලා නැත්නම් false කියලා එනවා. ඒ විදිහට අපිට දැනගන්න පුළුවන්. right දැන් ලියා ගන්න ළමයි ගුණවකට දත්ත ඇතුළත් කිරීම. කොහොමද ගුණවකට දත්ත ඇතුළත් කරන්නේ? ගුණවකට දත්ත ඇතුළත් කිරීම. ගුණවකට දත්ත ඇතුළත් කිරීම. මේ විරාජ් නේද? ඔව් විරාජ්. එතකොට සර් මේ අර මම අර මෙයාගේ එතකොට සර් පියදර්ශන දසනායක මහත්තයාගේ දන්නේ නැහැ. එතකොට සර් මේ ඒක දන්නේ නැහැ සර් නේද? නෑ අනේ මගේ අතේ නම්බරේ නෑ. මම එතකොට සර් මේ ශ්‍රීමාල් ජයවීර මහත්තයාගේ. මගේ අතේ යාගේ නම්බරෙත් නෑ. මේ විරාජ් සර්ගේ එක විතරයි තියෙන්නේ. ඔව් අනේ ඒ කියන්නේ මාත් එක්ක වැඩ කරන කෙනෙක් විසින්ද නම්බරේ තියෙන්නේ. එහෙම බෑ. ඒ බකට් එකේ සබ්ජෙක්ට් 13ක් තියෙනවා. ඒ 13න් එකක් තෝරගන්න පුළුවන්. එතකොට ඒකේ උඩම තියෙන ICT. ICT කරන එකේ වාසියක් තියෙනවා. ඉතින් ඕනනම් නොකර ඉන්නත් පුළුවන්. ICT නොකර ඔකට ඕනනම් ඉතින් ඒ අපිට කැමති විෂයක් තෝරගත්තට බෑ. මොකද ඉස්කෝලේ වල ඒ විෂයන් තියෙනවා. දැන් ඔකට අපිට ඕනනම් මේ ගෘහ විද්‍යාව, ඕක කියන්නේ ඇග්‍රී ඊට පස්සේ වඩු වැඩ මේක අද මම අපේ කටුවත් කතාර මොකද ළමේ සාම්පිය කරන මේතර ඉබාගේ කරපු ළමේ කියා මේ ඩවුන් බයෝට මේ අවුටෙන් දැන් මේ සැරේ දැක්කරන්න නැතුව මේ අහලා විරාජාගේ මොකද පහවි කල් මදි නම් මේ ලබනා උද්‍යාරී ඒකයි මම කතා ඔව් ඔව් එහෙම බාන්නේ අර ලේසි එකක් දාගන්නවා කියලා තියෙන ගිහිල්ලා බැලුවා ඔන්ලයින් ඉන්න මෙයාට අල්ලගන්න තමයි අවුටෙම කරන්නේ ඉන්න මේ විරාජාගෙන් අහන්න මොකද කරන්න කියලා හා කතා කරලා බලන්න කියන සර්ට සර් ඒතර කියයි ඔව් එතකොට මේ මෙයාට එතකොට දැන් ස්කෝලින් කරන්න බෑ ප්‍රයිවට් නේ ඔව් ප්‍රයිවට් නැත්නම් ප්‍රැක්ටිකල් ස්කෝලේ නැතුව මේක සැරේ ප්‍රයිවට් පුළුවන්ද මේවා ඊළඟ ප්‍රැක්ටිකල් වලට ආවේ ඊළඟට ඕන නෑ ඒක අපිට ඉතින් මේ පන්තියෙන් දාන්න පුළුවන් ප්‍රැක්ටිකල් ඉස්කෝලවල එක්ක දාන්න පුළුවන් ඉස්කෝලෙන් දෙනවා ප්‍රැක්ටිකල් නෑ ඉස්කෝලේ නෙමෙයි ඉස්කෝලේ කරන්න තියන්නේ හරි ඒ වුණාට එයා දාන ඉස්කෝලෙන් ප්‍රැක්ටිකල් එක දෙනවා ඒ කියන්නේ විභාගේ දැන් ඔය දාන්නේ දෙවෙනි පාරත් ඉස්කෝලෙන්නේ නෑ දෙවෙනි පාර නෙමෙයි මේ ගිය දෙපාරේම ඩවුන් සයිය තමයි ඒත් පුළුවන් තුන් පාරක් කොහොමද පුළුවන් අපිට තුන් පාරක් බෑනේ ඉස්කෝලේ දෙපාරයි හරි ඒ වුණත් අපි විභාගේ ප්‍රයිවට් දැම්මත් අපිට ඉස්කෝලයක් එනවනේ විභාගේ ලියන්න ඒ විදිහටම ප්‍රැක්ටිකල් එකටත් එකක් එනවා මොකක් හරි ඉස්කෝලයක් එනවා ප්‍රැක්ටිකල් එක කරන්න. එතකොට පන්ති වලින් තමයි ප්‍රැක්ටිකල් එක කරගන්න වෙන්නේ. ඒ කියන්නේ එතකොට ප්‍රැක්ටිකල් කරන හරි ගුරුවරයෙක් පොඩි බල්ලා තෝරගන්න නැත්නම් අන්තිම ප්‍රැක්ටිකල් එක ලියන්න බැරි වෙනවනේ. සර් මේ PhD කියන්නේ මොකක්ද මේ කෙටියෙන් බයෝ මොකක්ද? ඔව් බයෝ කරා නම් PhD කරගන්න පුළුවන්. බයෝ සිස්ටම් ටෙක්නොලොජි. කියන්නේ ජෛව තාක්ෂණය සඳහා විද්‍යාව. ඔව් කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔක්කොම තියෙනවා ඒක ඇතුලේ. සමහරවිට මේ විෂයන් තුනයි මේ අද තෝරගන්න වෙන්නේ SFT කරයි බයෝ ඊළඟට මේ ICT
කියන ඔව් ඔව් එයා ඉතින් බයෝ කරා නම් ඇග්‍රි කරන්න කියන්නේ ඇග්‍රි ලේසිනේ ඇග්‍රි BST SFT කරන්න කියන්නේ බයෝ කරන්න ඒතකොට මේ ඇග්‍රි මේ ළඟින් වෙන විදිහ ලගින් යන්නේ ඇග්‍රි BST දෙකම ලගින් යනවා. ඒතර මෙයා බයෝ කරපු කෙනෙක් නිසා ඒක ටක් ගාලා අල්ලගන්න පුළුවන්. SFT වලත් යම් කිසි කොටසක් බයෝ වලින් තියෙනවා. අනිත් එක ඉතින් ෆිසික්ස් නේ. ෆිසික්ස් කොහොමද දන්නව ඇතිනේ. ඔව් ඔව් ඉතින් එහෙනම් එයාලා මාස 5න් කොට දාගන්න පුළුවන්. දැන් මම ඔතන ඇග්‍රි කරන මම ආයෙත් ආව ඇවිල්ලා මේ කතා කරලා මේ මම ඉපාර කිව්වා මේ අත ඇග්‍රි වලට ඔතන ගුරුවරයෙක් නැති ඒක පොත හරි එහෙ ගුරුවරයෙක් නැත්තම් වෙන ආයතනයකින් බලන්න අපරාධනේ ළමයාගේ. නැත්තම් මේ මමත් කියනවනේ එහෙනම් ICT කරන්න කියලා. එහෙම එකක් නෑ. ළමයා ගොඩ යන්න නම් මේ වෙලාවේ මාස 5න් එයාට ඇග්‍රි BST SFT කරන්න කියන්නේ. දෙපාරේම මෙයා මෙහෙම ප්‍රශ්නයක් තියෙන මේ ළමයි මේ අපරාධ මොකක් වුණාද කියන ඉගෙලින්ම 37 පාස් කරලා රත්නාවලි ගියේ ඕ ලෙවල් A9 පළවෙනි සැරේ නම් මෙහෙම එකකුත් කරා සර්ට කියන්නේ පැත්ත හරි හරි මෙහෙමයි අනේ මෙහෙම කරන්න මම මේ පන්තියක ඉන්න වෙලාවේ මේ කෝල් එක ආන්සර් කරේ හදිසියද දන්නේ නැහැ බලන්න අනේ ඔව් මට මං මේ 10න් පස්සේ පන්ති ඉවරයි එහෙම වුණොත් ගන්නකො එතකම් විරාජ් සර්ට කතා කරන්නකො තාත්තා හරි 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 මම මේ හදිසි කෝල් එකක්වත් වෙන්න ඇති කියලා විනාඩිය කියලා මම ආන්සර් කරේ ඉතින් මොනව කරන්නද එයා තියන්නෙත් නැහැ හරි මට වැඩිපුර මෙන්නේ එහෙමනේ බයෝ කරලා මැත්ස් කරලා සබ්ජෙක්ට් මාරු කරලා මාස 5න් ගොඩ යන්න තමයි හැමෝම එන්නේ අපරාධ ඉතින් අවුරුදු දෙකක් මහන්සි වුණේ අන්තිම මාස 5 විභාගය කරගත්තා නම් අර ටිකේ රස්සාවක්වත් කළා අවුරුදු දෙකක් හම්බ කරලා අන්තිම මාස 5 විභාගය කොට දාගන්න තිබ්බා යන්තම් C3ක් ගත්තත් ඇතිනේ ඔයගොල්ලෝ අපරාධයක් මේ කරන්නේ ඇත්තටම ඒ ලෙවල් අවුරුදු දෙකමාරක් විතර මැරිලා දුක් විඳලා කැම්පස් යන්න බැරුණොත් එහෙම ආයෙ දුක් විඳින්න ඕනේ කැම්පස් ගියත් ඉතින් ඔය කියන්න හොඳ නෑ ඉතින් පස්සේ කියන්න හරි අමුචෝර කියන්නේ දැන් මේ පාර අපේ උන් කැම්පස් යන්නේ නැහැ ළමයි හේතුව මේ කැම්පස් ගියොත් එළියට එන්නේ අවුරුදු 7කින් ඇයි ඉතින් 2018 උන්ගේ ෆස්ට් ඉයර් එක දැන් මේ යන්නේ 18 උන්ගේ ෆස්ට් ඉයර් තාම එතකොට 19 මම හිතන්නේ තාම ඇතුළට යන්න ඕන මෙන්න ඉන්නේ 20 දැන් මේ ආපු රිසල්ට් ආපු මුන් කවද්ද ළමයි කැම්පස් එකට යන්නේ ඒතර මුන් එළියට එන්නේ කවද්ද හිතන්නකෝ අවුරුදු 7ක් විතර යනවනේ තව ඒතර මුන්ගේ ජීවිතේ මොකද්ද මුන්ට ඉතුරු වෙන්නේ හරි ගැටලුවක් ඉතින් 2019 තාම ගෙදර ඔව් ඒතර 19 ගෙදර ඉද්දි 20 උන් මොකද කරන්නේ ඒතර 18 උන්ගේ මේ තාම ෆස්ට් ඉයර් එක දැන් ඔය මෙඩිසින් ඊට පස්සේ ඉංජිනේරින් මේ අනේකෙක් නම් කමන්නේ නැහැ මොකද කවදා හරි ඌ එළියට එන්නේ අර හිලව් වෙන අවුරුදු දෙක තුනකට හම්බ කරගෙනනේ අපිට එහෙම කියන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් වුණොත් හරි ඉංජිනේර කෙනෙක් වුණොත් හරි ඔය කල්යන අවුරුදු දෙක තුනක් ළමයි අපිට ඩුප්ලිකේට් කරලා හම්බ කරගන්න බැරි ඒක පුළුවන් ඒතර සාමාන්‍ය ඩිග්‍රියක් කරන එකේ ආර්ට් කොමර්ස් ටෙක් වලින් යන එකෙක්ට මොකද්ද වෙන්නේ ඌ එළියට හිලු කොහොමද හම්බ කරගන්නේ එකපාරට අච්චර ටිකක් ඒ කියන්නේ දැන් ડોක්ටර් කෙනෙක් වෙලා ඌ ගේමක් අහගත්තොත් ළමයි මෙඩිසින් වලින් ඉස්සරහට ගිහිල්ලා ඌ කෙලින්ම ස්පෙෂලිස්ට් කෙනෙක් වුණොත් එහෙම ඉතින් සල්ලි හොයනවා කියන එක නතින්නේ ඉතින් මං කියන්නේ එහෙම නෙමෙයි මං කතා කරන්නේ ඒගොල්ලෝ කියන නෙමෙයි ඉතින් සාමාන්‍ය මිනිස්සු ඒකයි මං කියන්නේ හැම තැනකදීම අර පීඩිත පන්තියේ තැලෙනවා හරිද ඔය දැන් විහක පේනවනේ දැන් ඒකයි ගැටලුව ඒ විහකලටත් උතන දැන් විහක ඔය මම නොකියුවට හරිද උතන තව ගැටලුවක් තියෙනවා මොකද ඔයගොල්ලෝ දැන් සෙකන්ඩ් සයි කරනවා කියන්නේ තව අවුරුද්දක් ඉස්සරහට යනවා අර 7කින් එළියට ඉන්න ඔයගොල්ලෝ 8කින් එළියට එන්නේ මේ කියන්නේ මේ ලංකාවේ ළමයි මේකනේ කියන්නේ এডুকেෂන් සිස්ටම් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ කියලා අපිට ඒක වෙනස් කරන්න ඕනේ අපි ඉස්සෙල්ලා විවාහ ගලියමුකෝ ළමයි මොනව කරන්නද ඉතින් මම නම් උතින් ඕක ඇත්ත දන්නවා මට නම් එහෙම කවදාවත් බොරු කරන්න ඕනේ නැහැ දැන් මම මේ කාපු කෝල් එකටත් මම ඔයගොල්ලෝ අහන් හිටියේ මං කිව්වේ කෙලින්ම ඉතින් ICT වලට තමයි ළමයා මගේ ආවේ ඒ කියන්නේ එන්නේ අලුතෙන්ම පන්තියට ආව මං හිතන්නේ ඉතින් ඔය දැන් පන්තියට ඉන්නවද දන්නේ නැහැ 21 ඉතින් මං ඒකයි කෙලින්ම කිව්වේ ඔයාලා ගොඩ යන්න නම් ඉතින් අර විදිහට කරන්න නිකන් ICT කලේ රෙන්න ඕනේ නැහැ නේ ළමයි බයෝ කරපු ළමෙක් මේ මාස 5න් එයාට ලේසියිනේ ඇග්‍රි කරලා BST කරලා SFT කරන එක මං ගාවට ළමෙක් එනවා කියන එක නෙවෙයි ළමයාගේ අනාගතේනේ අපිට වටින්නේ බොරුවට ඇවිල්ලා ඇත්ත කතාව ඒකනේ ඔයගොල්ලෝ පිළිගන්නකො මිලෝ දෙයක් කරපු නැති එක දැන් මේ ICT වලට මාස 5න් ඇවිල්ලා කොහොමද ගොඩ දාගන්නේ බයෝ කරපු ළමෙක් නම් එයාට BST ඇග්‍රි කරන්න ලේසියිනේ හරි ඉතින් ඒකයි මමත් කියන්නේ ඉතින් අර මට නොකිය ඉන්න බෑ ඉතින් ඔය ඇත්ත කතාව කියන්න ඕනේ. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිතේ තීරණය කරන්න. නැත්නම් ඕගොල්ලෝ කියයි අපරාධි සර් ඒ කාලේ අපිට කියන්න බෑ සර් ඔය කතාව. එහෙමනම් අපි මේ වෙන පැත්තක් බලා ගන්නවනේ. අපිත් බොරුවට දගලුවනේ මෙහෙමයිනේ කියලා. මොකද මට වැදගත් වෙන්නේ ඕගොල්ලෝ කැම්පස් යනවද නැද්ද කියන එකක් නෙවෙයි ඇත්තටම. මොකද කැම්පස් යන එක වැදගත් වෙන්න පුළුවන් කැම්පස් ගියාට පස්සේ අර මම දකින ඒ සුන්දර ලෝකයේ ඕගොල්ලන්ට හරි ඉක්මනට හම්බ වෙනවනම්. ඉතින් මම කියන්නේ එහෙම නෙවෙයි කැම්පස් යෑම හෝ නොයෑම තීරණය වෙන්නේ රටේ පවතින තත්ත්වයයි ඔයාලගේ මතය යනුවනේ.
නමුත් මම කියන්නේ ළමයි රිසල්ට් එක Tamanට ගන්න පුළුවන් උපරිමය ඉහළින්ම උඩින්ම ගන්න. එයා දිස්ත්‍රික් පළවෙනියා වුණත් කැම්පස් යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයානේ. ලංකාවේ පළවෙනි අනිවාර්යෙන් කැම්පස් යන්න ඕනි කියලා කොහොමද නීතියක් නැහැනේ. නොගියොත් එහෙම ලක්ෂ ගාණක් දඩ ගෙවන්න ඕනි කියලා දෙයක්වත් නැහැනේ ළමයි. ඒකයි මම කියන්නේ. මම කියන්නේ අපි අපිට කරන්න පුළුවන් දේෙන් අපි උපරිමය කරමු. එතකොට කැම්පස් නොගියත් ඔයාව සමාජයේ පිළිගන්නවනේ. හරි. ඒක අවුරුදු 7 කියන එක ඉතින් එතන ගැටලුවක් නෑ. Tamanට ඉතින් ස්කිල්ස් තියෙනවා නම්. හොඳයි. මම ඒකනේ හැමදාම කියන්නේ. පළවෙනියා වුණත් වැඩක් නෑ ළමයි ස්කිල්ස් නැත්තම්. මොකද ස්කිල් තියෙනවා නම් අඩු ගානේ අවුරුදු 7 ඇතුලේ Tamanට වෙනත් මාර්ගයකින් හරි මුදල් හම්බ කරගන්න පුළුවන්. හරි ගොනුවකට දත්ත ඇතුළත් කිරීම. එහෙනම් අපි මාතෘකාව ලියාගත්තා. අපි දැන් පොඩි ෆයිල් එකක් ඕපන් කරමු. හරි. ෆයිල් ඔන්න සමානයි ඕපන්. අපි මේ විදිහට nil.txt කියලා ඔන්න මම ෆයිල් එකක් නම් කරනවා. දැන් අපි මේ ෆයිල් එකට මොඩ් එකක් ලබා දිය යුතුයි. අපි මොන වගේ මොඩ් එකක්ද දෙන්නේ? අපි දත්ත ඇතුළත් කරන්න පුළුවන් විදිහේ මොඩ් එකක් හදමු. අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන් විදිහේ මොඩ් එකක් නම් මම මොකද්ද මෙතන දෙන්න ඕනේ අකුර ළමයි? දත්ත මට ටයිප් කරන්න, රයිට් කරන්න ඕනේ මට. දත්ත රයිට් කරන්න නම් මොන මොඩ් එකද දෙන්න ඕනේ? හරි W හරියට හරි. අපි දාමු W. දැන් අපි මේ ෆයිල් එකේ මොනවා හරි ලියමු. ලියන්නේ කොහොමද ළමයි? file.write file.write අපි මේක ලියමු I am Neil Prasanna කියලා මම ලියනවා. ඔතන මම චූටි වැඩක් කරනවා ළමයි. ඔහොම ලියලා දැන් ඔයාලා දන්නවා ඊගාව රූලට යන්න. ඒ කියන්නේ මේක නැත්තම් අර පහළ රූලට යන්නේ නැහැ නේ ඔය වචනේ. මම මේක ළමයි මෙහෙම ස්ලෑෂ් එකයි n අකුරයි යූස් කරනවා. ස්ලෑෂ් එකයි n අකුරයි දැම්මහම වෙන්නේ ළමයි ඕක ඊගාව රූලට යනවා. හරි. ඊට පස්සේ මම තව මොනවා හරි ආයෙ ලියන්නම්. පෙලින් පෙලි ලියන්නේ කොහොමයි? right nil ICT -n right. දැන් ඊගාවට මං ෆයිල් ක්ලෝස් කියලා මේ විදිහට පරීක්ෂා කිරීමක් කරනවා. දැන් මොකද වෙන්නේ? nil.txt කියලා ඔන්න දැන් ගොනුවක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේක අපි මොඩ් එක විදිහට දුන්නා ළමයි W. ඒකින් කියන්නේ අපිට දත්ත ටයිප් මේ රයිට් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඊට පස්සේ අපි am Neil Prasanna කියලා මේකෙදී ඔන්න වාක්‍යයක් නිර්මාණය කරා ගොනුවට ඇතුළත් කරා. ඒ විදිහේ උපදේශයක් අපි කියන්නේ උපදේශයක් අපි ලබා දුන්නා මේක ටයිප් වෙන්න. ඊට පස්සේ /n එක දාලා තියෙන්නේ අපි තවත් අලුතෙන් දත්ත පේලියක් අපිට ඕනි කියලා අදහසක් දුන්නා. ඒකෙන් මෙයා කරන්නේ අපි ඊගාවට රයිට් කරන දත්තේ ළමයි ඊගාව පේලියෙන් අලුත් පේලියකින් තමයි රයිට් වෙන්නේ. ඊට පස්සේ අපි ගොනුව වහලා දැම්මා file.close කියලා. ඉතින් අපිට දැන් මේක රයිට් ක්ලික් කරාම පස්සේ ඒ කියන්නේ මේක දැන් අපි රන් කරාට පස්සේ ළමයි කම්පියුටරේ Python folder එකේ ඇතුලේ මේක ඉතින් හොයාගෙන යන්න වෙනවා. Python folder එකේ ඇතුලේ ළමයි අපිට බලා ගන්න පුළුවන් ওই විදිහට අලුතෙන් ගොනුවක් විවෘත වෙනවා. හරි. මම පොඩ්ඩක් මේකෙදි මේ ලොකේෂන් චේන්ජ් එකකට යන්න බලන්නම්. ඒ කෝඩ් එකත් ඔයාලට පොඩ්ඩක් ඉන්න බලන්න පැහැදිලි කරන්න. බලමු අපි ඉස්සෙල්ලා Python folder එකට ගිහින් හොයන්න වෙනවා අපිට මේක කමන්නේ. හරි. user Neil PyCharm මෙන්න මේකේ. මේ folder එකේ ඇතුලේ අපිට මේක හොයන්න පුළුවන්. අපි ගිහින් බලමු. C එකේ user Neil PyCharm project ICT 2021 right Neil TXT කියලා තියෙනවා ළමයි. මෙන්න ගුණයක් විවෘත වෙලා I am Neil Prasanna Neil ICT කියලා ටයිප් වෙලා තියෙනවා. දැන් පැහැදිලිද Python කේතයක් මගින් අපිට පරිගණකයේ තුල ගුණයක් නිර්මාණය කරලා එම ගුණුවට දත්ත ඇතුළත් කරන්න පුළුවන් කියලා.
ඒක ඔන්න දැන් ඔයාලට තේරෙන්නේ නැති. ඔන්න දැන් අපිට යමක් කමක් කරන්න පුළුවන්. හරිද? අපිට දැන් යමක් කමක් කර ගැනීමේ හැකියාවක් ඔන්න තියෙනවා. රයිට්. නව ගුණයක් විවෘත කිරීම ලියා ගන්න මේ කෝඩ් එක එහෙනම් ඔයාලගේ නම දාලා ඔයාලගේ වචන දාලා කැමති විදිහකට. එක දිගටම ටයිප් කරන්න පුළුවන් නේද? ඒක නම් බලන්න ඕනේ. මේ තියෙන්නේ /n එකෙන් පස්සේ යටට වැටෙනවා. එක දිගටම /n දදා යන්න පුළුවන්. මම අර දෙයකට පෙන්නනවා. හරි ගාවිද මේ /n දදා එක දිගට මෙහෙම ටයිප් කරගෙන යන්න පුළුවන් එකම file.write එකක. හරිද ලිව්වද? හරි. දැන් අපි දත්ත කියවන්න. ගුණෝක ඇති දත්ත කියවන්නේ කොහොමද? ගුණෝක තියෙන දත්ත කියවන්නේ කොහොමද? අපි තුමු දැන් මේම අපි ගුණුවක් හැදුවානේ. මේ ගුණුවම. ඔයාලා ලියා ගන්නකො මාතෘකාව. ගුණෝක ඇති දත්ත කියවීමට ගුණෝක ඇති දත්ත කියවීමට. දැන් මේන් w දාලා අපි ගුණෝක දත්ත රයිට් කරා. දැන් අපි කොහොමද ගුණුවක් කියවන්නේ? file.open කියන මෙතඩ් එකට තමයි මම යන්නේ.
sorry file dot නෙමෙයි file සමානයි open මම open කරන්න කියනවා මගේ nail.txt එක දැන් දත්තය මට අවශ්‍ය කියවන්නනේ කියවන්න නම් මට මේකෙදි දෙන්න පුළුවන් මොඩ් එක මොකක්ද ළමයි R එක කියවන්නනේ දුනිති කියවන්නනේ මම කිව්වේ නෑනේ මට ලයිට් ලියන්නත් ඕනේ ඕවර්රයිට් කරන්නත් ඕනේ කියලා only read නිසා මම R කියන මොඩ් එක යූස් කරනවා දැන් R කියන මොඩ් එකෙන් මොකද වෙන්නේ අර nail txt කියන එක දැන් read වෙනවා මම උඩින් හදපු ගුණුව දැන් read වෙනවා හරි දැන් ඔන්න ගුණුව read වෙනවා ඒ read වෙච්ච ගුණුව මම දැන් print කරනවා print මොකද්ද print කරන්නේ file dot read ඒ කියන ෆයිල් එක read කරන්න කල් එක print එකෙන් මට print වෙන්න දැන් ෆයිල් එක close කරලා දාන්න දැන් මම මේක run කරොත් I am Neil Prasanna කියලා අර මම type කරපු වචන ටික දැන් ඔන්න Python වලින් print වුණා Python වලින් print වුණා වෙනස තියෙන්නේ මොකක්ද ළමයි මේකේ write මේකේ read මෙතනදී අලුතෙන් වැටෙන්නේ print file read කියන වචනේ විතරයි print file read කියන වචනේ විතරයි අලුතෙන් වැටෙන්නේ ඉගෙන ගන්න දෙන එච්චරයි ඒවා පටල ගන්න නැතුව මාරු කරන්න නැතුව හරියට ඉගෙන ගන්න right එහෙනම් ගොනුවක දත්ත කියවීම ගොනුවක දත්ත කියවීම file close කියන එක නැතුව run කරොත්ද ඔව් file close එක නැතුවත් වැඩ මේ run කරොත් run වෙනවා file open කියන එක නැතුව නම් බෑනේ එතකොට කො file කියලා එක නෑ නෑ සර් variable එක open කරගෙන ඉන්න එපා එතකොට file කියන variable එක මෙතනදී open කරා නෑ නෑ අර කලින් එකේ අර දැන් ඔය කලින් එක මේ මොකද්ද කමෙන්ට් කළානේ ඒක හක් කරලා ඔය දැන් ඔය මේ ඉතින් දෙන්නේ ඔය file close කියලා ඒකයි ඊට පහලින් තියෙන අර ඕපන් එකයි හක් කරොත් මේ වැඩද කියලා ඇහුවා එතකොට වැඩේ වෙයි ඉන්න බලන්න එතකොට මෙතෙන්ට දාමු file close එක මැදින් දින ෆයිල් ඕපන් කරන්න හරි එතකොට වැඩේ වෙනවා ඒත් එර එකක් එනවා හැබැයි print file read එකේ මොකද w plus නැති හින්දාද ඈ w plus එක නැති හින්දාද ප්ලස් එකක් දාලා බලමුකෝ එතකොට අපිට මොකද්ද මොඩ් එකෙන් දෙන්න පුළුවන් නේ හරි ඒත් print වෙන්නේ නැහැ print වෙන්නේ නැත්තේ අපිට දැන් save වෙනවා print වෙන්නේ නැහැ ඒ කියන්නේ අපිට දැන් read option එකට යන්නම වෙනවා දැන් r option එකට ගියොත් print වෙයි r option එකට ගියොත් print වෙනවා අතර close එක නොතිබුණත් ගැටලුවක් නැහැ පහලින් close වෙනවා නේද ඒ කියන්නේ R එකෙන් පමණයි මෙතනදී සිද්ධ වෙන්නේ සිදුවීම close නම් ඕනේ හරි ඔය විදිහට වැඩේ කරගන්න පුළුවන් දැන් ඒතොර පළවෙනි කෝඩ් එකෙන් අපි දත්තේ රයිට් කළා දෙවෙනි කෝඩ් එකෙන් අපි දත්තේ රීඩ් කළා ඊගාවට අපි I am Neil Prasanna කියන වචනේ විතරයි මට ළමයි රයිට් කරගන්න ඕනේ Neil ICT කියන වචනේ රයිට් කරගන්න ඕනේ නැහැ ලියා ගන්නකො මාතෘකාවක් ගොනෝක ඇති පළමු දත්ත පේලිය පමණක් කියවීම ගොනෝක ඇති පළමු දත්ත පේලිය පමණක් කියවීම ගොනෝක ඇති පළමු දත්ත පේලිය පමණක් කියවීම
හරි ඒක කරන්නේ මේ විදිහට මේ රීඩ් කියලානේ අපි දුන්නේ ළමයි මෙතනදී ඕකම රීඩ් ලයින් කියලා එකක් එනවා රීඩ් ලයින් හරි ලේසි රීඩ් ලයින් කිව්වහම ලයින් එකක් විතරක් රීඩ් වෙනවා I am නීල් ප්‍රසන්න පැහැදිලිද මේ කෝඩ් එක ඔය විදිහට ඔක්කොම ලියා ගන්න ආයි අලුතෙන් කෝඩ් එක රීඩ් කිව්වහම සම්පූර්ණම රීඩ් වෙනවා රීඩ් ලයින් කිව්වහම එක පේලියක් විතරක් print වෙනවා පළවෙනි ලයින් දෙකම ඕනේ නම් ඉතින් රීඩ් ලයින් දෙකක් දාගන්න හැබැයි ඒතර ස්පේස් එකකුත් එක්ක එන්නේ ඒතර පළවෙනි පේලි දෙකම එනවා මේකට W+ දාන්න බලමුකෝ අපි W+ දාලත් වැඩද කියලා W+ දැම්මොත් වැඩ කරන්නේ නැහැ. ඒ මොඩ් එක මෙතෙන්ට හරියන්නේ නැහැ. trace back most recent call file එක TST line 260න් අවුලක් යනවා W+ වැඩ කරන්නේ නැහැ. පැහැදිලිද? read and write කියලා මේකේ W+ එක කිව්වට read and write කියන එක මෙතනදී ඒක භාවිතා වෙන විදිය පොඩ්ඩක් හරියට බලා ගමු. මොකද මෙතෙන්ට ඒක ගැලපෙන්නේ නැහෙනේ. W එක කොතෙන්ටද එන්නේ කොහොමද ගැලපෙන්නේ කියන එක බලමු. A+ වැඩද? A+ එකත් මේ පෙන්වන්නේ නැහැ මෙතන. කියවලා print වෙන්නේ නැහැ. එන්න R විතරමයි පුළුවන් ඈ. විභාගෙදී එහෙම වෙන වෙන අකුරු දාගන්න යන්න එපා. read එකේම ඉන්න. නෝට් එකත් එක්ක ගැටලුවක් දැම්ම ඇති කරගන්න යන්න එපා. මේක line by line තව ක්‍රමයක් තියෙනවා අපිට මේ for loop එකක් දාලා. ඒකත් අපි උතර ලියා ගමු. මොකද එකපාරට විභාගෙට ඇහුවොත් මම x කියලා loop එකක් හදලා මෙන්න මේ විදිහට ෆයිල් එක for loop එකට දාලා print කරන්නම් x. එතකොට මොකද වෙන්නේ දන්නවද? මේ ෆයිල් එකේ තියෙන ඔක්කොම line by line print කරගන්න පුළුවන්. මම තව මොන හරි දාන්නම්කෝ nil ICT රත්නපුර කියලා සේව් කරන්නම්. ඒතර ඒකත් එයි. ඒකෙන්ලම දැන් අපිට මේ nil ICT රත්නපුර. ඒ කියන්නේ දැන් අපිට දැන් මේකේ line by line ළමයි print කරගන්න ඕනේ නම් වෙන වෙනම අපිට මෙතනදී read line කී දෙපාර තුන් පාරක ගහ යන්න බෑනේ. ඒතර මම කරේ for loop එකක් හදලා x කියලා variable එකක් හදලා ඒකට මේ in file කියන එක නම දාගත්තා loop එකට. දාගෙන print කරා x. ඊට පස්සේ මොකද වෙන්නේ loop එකකින් එකින් එක print වෙනවා. හරි. ඉතින් ඒකත් ලියාගන්න එතනම ළමයි අර මොකක්ද අපි එකට කියන්නේ මේ line by line for loop එකකින් කරන විදිහ. එන්ඩ අතරියොත් මේ I am නීල් ප්‍රසන්න නීල් රාජසිරි රත්නපුර එකට එන්නේ ස්ලෑෂ් n එක දාන්න ඕනේ රූලක් පහළට ගන්න නැත්නම් මේ විදිහට එකට එන්නේ ටැබ් එකත් පාවිච්චි කරන්නේ සර් බෑ ඒ ටැබ් එක නම් මේවට යූස් වෙන්නේ එහෙම පුළුවන් මං කිව්වා මම හිතුවේ මේ ඔයාලා මේ ටැබ් එක කියලා මේ කෙලිම මෙතන මෙහෙම ටැබ් එකක් ගන්නවා කියලා. ඒතර මේ ටැබ් එකක් ඉස්සරහට යනවා. ඒක හරි. මං හිතුවා ඔයාලා ටැබ් කිව්වහම එකපාරට මට හිතුනේ අර එහෙම. T දාන්න පුළුවන්. ඒකත් ඔන්න මං කරා. ඒතර ටැබ් එකක් ඉස්සරහට පනිනවා. නමුත් රත්නපුර කියන කොටස නැවතත් එන්ට වෙලා තමයි වෙලා තියෙන්නේ.
හරි එතකොට ඔය විදිහට ඔය කාරණා ටික අපිට ඉතින් කරගෙන යන්න පුළුවන්. මේක මේ ඩිලීට් කරගන්න අපිට මේක os dot එක වැඩ කරයිද? වැඩ කරන්නේ නැහැ නේ. right මම import කරගන්නම් os කියලා එකක් තියෙනවා import os. හරි දැන් බලමු. කියන්නේ කම්පියුටර් එකේ ළමයි මේක ඩිලීට් කරන්න තියෙන්නේ. හරි එනවනේ os remove එක එනවා. මොකද ෆයිල් එක nil.txt right මේක රන් කරන්නම්. රන් කරන්න කලින් පොඩ්ඩක් ෆෝල්ඩර් එකටත් ගිහින් බලමු ඩිලීට් වෙන විදිහ. right nil.ict කියලා ඔන්න ෆයිල් එක තියෙනවා. රන් කරලා බලමු. ඒකක් ආවා 267 os.remove එකේ එකක් තියෙනවා හැබැයි ඒත් ඩිලීට් උනේ නැත්තේ හේතුව මොකක්ද? ඔව් ඒක වැඩි මොඩියුල් එක දැම්මේ නෑනේ. මේක import os එක මෙතනට දාලා හරියන්නේ නෑ දැන්. මේ උඩින්ම ගහන්න වෙනවා ගිහින්. OS මොඩියුල් එකේ ගැටලුවක් තියෙන්නේ. එක්ක මෙතෙන්ට ඉන්ස්ටෝල් කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ දැන් මේක රිමූව් කරනකොට අපිට සාමාන්‍ය ආකාරයෙන් රිමූව් කරන්න බෑ. හරිද? ඒ කියන්නේ අපිට ඒකට මෙන්න මේ OS මොඩියුල් එකක් import කරගන්න ඕනි. දැන් මම මේ import OS කිව්වට මේක install වෙලා නැහැ. දැන් මේක අර setting වලට ගිහිල්ලා setting වලින් මේක හදන්න ඕනි. හරිද? ඔය මොඩියුල් එක install කරගෙන. එහෙම වුණොත් අපිට ඕකේ OS එක import කරගෙන ඒකෙන් අපිට remove කරන්නත් delete කරන්නත් පුළුවන්. හරිද? දැනට ඉතින් මෙහෙමයි remove කරන්න මෙන්න මේ විදිහට code එක බැරි වෙලා හරි ඕනි වුණොත් නැත්නම් code එක ලියා ගමුකෝ. අපිට දැන්ට delete කරනවා නම් ළමයි ඒක delete කරන්නේ rmdir කියලා. rmdir. ඊට පස්සේ අපි දෙන්න file name එක. හරි. ඒතකොට මේකේ උඩ එක remove එක යට එක delete එක. sorry මේ folder එක text file එක නෙවෙයි folder එක. උඩ එකෙන් file එක remove කරන්න පුළුවන්. යට එකෙන් folder එක remove කරන්න පුළුවන්. ඉතින් folder එක remove වෙනකොට ඇතුලේ තියෙන file ටික ඔක්කොම delete වෙනවා. අර rmdir කියන්නේ ළමයි directory කියන එක. directory එක ඔයාලට මෙතනදී දෙන්න පුළුවන් අතර folder එකේ නම. දැන් මේ folder එකේම යවන්න ඕනි කියලා මේ. දැන් ICT 2021ම folder එක අයින් කරන්න ඕනි නම් මෙතෙන්ට මෙහෙම දුන්නා නම් හරි. අර module එක කියන්නේ අපිට ඔය OS කියන module එක install කරගන්න ඕනි ඉතින්. මේ setting වලින් දාගන්න වෙනවා. OS module එක OS මේක මට හරියට මම දන්නේ නැහැ කොතනද තියෙන්නේ කියලා නේ import කරන module එක. හරි ඒක දාගත්තා නම් අපිට ඕක බලා ගන්න තිබ්බා. මට ඒක වෙන අයිඩියා එකක් නැහැ මේ කොහෙන්ද ගන්නෙ කියලා. Google එකේ බැලුවොත් නම් හරි how to import OS module in PyCharm කියලා. නමුත් ඉතින් ඒක ඔයාලගේ විභාගෙට වැදගත් නෑ නේ ප්‍රැක්ටිකල් කෑල්ල.
how to import OS. How to import OS. Import OS.path with import OS. When Python start, if it load many modules into sys.modules, OS module also loaded when Python start is assigned to Python to OS this module attribute. It injects this module OS path samana so is path. PyCharm can do both. Type the name of the package and hit all enter. Then choose install and package. Hit all enter. All enter ගහුවට එන්නේ. Make and hit all enter, then choose install and import package. PyCharm will do both. You will see a notification during the installation, then the import will be generated in the right way according to your project styles. JetBrains කමන්නේ ඒක කියන විදිහට ඉතින් alt එකත් එක්ක මේ තියෙන්නේ alt එකත් එක්ක ගහන්න කියලා තියෙන enter එක. එතකොට මේ වැඩේ හරියනවා කියලා. Install කියලා එනවා. හරි කියන විදිහට මෙතන වෙන්නේ අපිට වෙලාව යනවා ඒක විතරයි වෙන්නේ බොරුවට. ඒක පස්සේ බලමු හොයාගමු. ගවිද හොයාගෙන ඉන්න ගමන් ඉන්ස්ටෝල් කරගන්න විදිය. ඒක ඉන්ස්ටෝල් කරගන්න නැතුව ළමයි ඒ කියන්නේ අපිට දැන් අර OS කියන මොඩියුල් එක Python හරහා ගන්න නැතුව අපිට පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එක මෙහෙවන්න බෑ. එතනදී ඩිලීට් කරන්න. මොකද සාමාන්‍ය OS එකක් නෙමෙයි ඒක වැඩ කරන්නේ OS එකකනේ. එතකොට මේක ඔපරේටින් සිස්ටම් එකෙන්නේ රිමූව් කරන්න ඕනි. ඉතින් ඒ නිසා තමයි ඒක ඉම්පෝර්ට් කරගන්න ඕනි. ඒ හැකියාව මෙයාට ලබා දුන්නාට පස්සේ අපිට ඒ OS ඇක්සස් කරලා රිමූව් කරන්න, ඩිරෙක්ටරි රිමූව් කරන්න, ඒ කාරණා දෙක මෙතනදී කරගන්න පුළුවන්. හරි. ඔතනදී අපි ඔතනින් පස්සේ ළමයි අපිට මේකේ තියෙන ඔය සිදුවීම් ටික ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ ෆයිල් එකක තියෙන ඇක්ෂන් සියල්ලම ඉවරයි. හරි. එතකොට මෙතනින් ඔක්කොම Python උත් ඉවරයි. පැහැදිලිද? Python උත් මෙතනින් ඔක්කොම ඉවරයි. ඉතින් මෙතනින් පස්සේ ඔන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් කොහොමද Python වලින් database එකක් එක්ක සම්බන්ධ වෙන්නේ? පැහැදිලිද? අන්තිමම ඩිංග. ඒ කියන්නේ Python coding වලින් උත් පස්සේ දත්ත සමුදාය දත්ත කළමනාකරණය කියලා ඔයාලගේ පාඩමේ 12 වෙනි අවසාන මාතෘකාව. sorry 13ක් තියෙනවා මාතෘකාව. තව එකක් චූටි එකක් තියෙනවා අර බුබුලු තේරීම කියලා. එතකොට මෙතනින් දැන් coding ටික ඉවර වෙනවා. ඒතර අද ඔයාලට මෙතනදී කියලා දුන්නේ ඔන්න මොඩියුල් ටික. ඊට පස්සේ මොඩියුල් වලින් කොහොමද ෆයිල් එකක් අපි රයිට් කරන්නේ, ඊට පස්සේ කොහොමද අපි ෆයිල් එක රීඩ් කරන්නේ, අන්තිමට ඒක රිමූව් කරන විදිහ. මෙතෙන්ට නිකන් අපි කතා කළා. තව එතකොට Python database connection එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර අපිට database connection එක කරලා මේක ඉවර කරන්න පුළුවන් Python. මට මෙතනදී දෙන්න පොඩ්ඩක් ළමයි. දැන් අපි හෙට නැහැ සෙනසුරාදාට අපි පේපර් එකක් ඩිස්කස් කරමු. ඊට පස්සේ අපිට නැවතත් තියෙන පන්තිය සඳනේ අගහරුවාදා. අපි අගහරුවාදා මේක ඉවර කරමු. ඊට පස්සේ මට පොඩ්ඩක් ඔයාලා යෝජනා කරන්න Python ඉවරුණාට පස්සේ අපි රිවිෂන් එකේ අලුතින්ම පටන් අරගෙන කරන පාඩම මොකක්ද කියන එක මට යෝජනා කරන්න. එතකොට මම මේ පාඩමට ලෑස්ති වෙන්න. මොකද ඕගොල්ලෝ ඩිස්කස් කරලා group එක තුල මේක ඕගොල්ලන්ගේ පන්තිය ඕගොල්ලන්ට ඕන විදිහට වැඩේ වෙන්න ඕනි. ඒතර ඕගොල්ලෝ ඩිස්කස් කරලා මේ වෙලාවේ ඕගොල්ලන්ට ඩවුට් තියෙන ලෙසන් එකක් මොකක්ද කියලා කට්ටියත් එක්ක පොඩ්ඩක් අවබෝධයෙන් වැඩේ මට කතා කරලා දෙන්න. ඊට අමතරව මේ Telegram group එකේ නැති අය ඉන්නවනම් Telegram group එකට ඇඩ් වෙන්න. එතකොට ඒකේ දැන් MCQ ටිකක් ගියේ හින්දා
ඒකේ වෙනසක් දැන් ඔයාලට තේරෙනවද මොකක් හරි එකකින් දෙයක් වුණාද ළමයි? ඒක හොඳයිද? එකකින් එහෙම ඒ කට්ටියම ඒ කරන වැඩේ තුල ඒකේ ක්‍රෙඩිට් ඔක්කොම ඉතින් යන්න ඕනි අපේ නේද ගවිදු තාරකට. HTML දැනට මගේ 22 පන්තියේ යනවා මම HTML කරා අකිල. ඔයා එන්න 22 පන්තියට HTML අපි කරලා ඉවර කරා. ආයෙ සෙනසුරාදා උදේ අපි පේපර් ක්ලාස් එකක් ගමු උදේ 8ට. ඒ කියන්නේ නිකන් පේපර් සාකච්ඡා කරන්න මොන හරි තියෙන ගැටලු සාකච්ඡා කරන්න. MCQ ප්‍රශ්නයක් හදන විදිහ මොන හරි අපි එහෙම කතා කරමු නිකන් ඉන්නවට වඩා මොනවා හරි ඵලදායී දෙයක් කරමු. හරි එතකොට HTML රිවිෂන් එකක් වගේ අපි අන්තිමට කරමු. එක දවසකින් one day පැය දෙකක රිවිෂන් එකක් HTML. මොකද අපි HTML ඉවර කරපු ගමන් තමයි මේ e-commerce පටන් ගත්තේ. HTML PHP CSS HTML වල අන්තිම ටික තියෙනවා. මම එහෙම වුණොත් HTML ටිකේ අන්තිම ටික ඉවර කරලා දෙන්න. දැන් රිවිෂන් දවස් දෙකක් තියෙන නිසා එක දවසක් මම දාගන්නම් මේ වැඩේට. හරි පේපරයක් දාන්නම්. පේපර ඕනි තරම් තියෙනවා. ඉතින් පේපර දාන්නම්. දැන් දාන්නද පේපරයක්? වෙන්ස්ඩේ හවස දාන්න බෑ මට වෙන්ස්ඩේ හවස අද හවස පන්ති. මොනවද ඕනේ MCQද රචනා ප්‍රශ්නද? මේක දෙකම තියෙනවා. 2020 වයබනේ. අපි එදා කරේ වයබ නෙවෙයිනේ. වයබද අපි එදා කරේ. අපි එදා සාකච්ඡා කරේ. මධ්‍යම පළාත්. එහෙනම් වයබ එක දාන්නම්කෝ ආ ගෲප් එකට. හරි. මධ්‍යමනේ වයබ. මධ්‍යමයකට මධ්‍යමයකට වයබ හපන්ද දන්නේ නැහැ. උන පේපරයක් දැම්මා. රයිට් වැටික් කරන්න එහෙනම් මොනවා හරි තියෙනවා නම් ගැටලු කියන්න. ළමයි අනේ අර account එකට සල්ලි දාන අය ඉන්නවා. මට ස්ලිප් එක දාන්න. සමහරව ස්ලිප් දානවා සතියක් දෙකක් ගිහිල්ලා. නැත්තම් මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. කවුරු හරි එකෙක් මොකද මැසේජ් එනවා දවස ගාන ළමයි දැම්මා HMB දැම්මා කමර්ෂල් දැම්මා කොහොමද ළමයි මොකා දැම්මද කියලා දන්නේ. දැන් ඕගොල්ලන්ටත් කියන්න පුළුවන් බොරුවට දැම්මා. ඒත් අද කවුරු හරි එකෙක් දැම්මුත් එහෙම රුපියල් 2000ක් ළමයි දැන්. මොකද 2000 ඒවා දානවා ඔක්කොමලා 23ක් 2000 දානවා 22ක් 2000 දානවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ පන්ති 4ම 2000යි කිව්වට A level 2022 2023 ඒවැ තීරි විතරක් 2000යි. හරිද? ඒවැ තීරි විතරක් 2000යි. පැය දෙකට. ඕගොල්ලන්ට දවස් 4කට විතරම 2000යි. ඉතින් ඒ හින්දා මේ මම දන්නේ නැහැ 23ද 22ද 21ද දැම්මේ කියලා. බදාදා බෑ බදාදත් පන්ති. අය අනිත් පන්ති කරන්න එපාද මං? 22ට 23ට උගන්නන්න එපාද?